හරි. අද දවසේ අපි සාකච්ඡා කරන්නේ නිෂ්පාදන සාධක පාඩම යටතේ. නිෂ්පාදන සාධක පාඩම යටතේ ශ්‍රම සාධකය යටතේ. නිෂ්පාදන සාධක පාඩම් කොටසේ ශ්‍රම සාධකය යටතේ එන ශ්‍රම විභජනය පිළිබඳවයි. අද අපේ මාතෘකාව මොකක්ද? ශ්‍රම විභජනය. හරිද? right. එහෙනම් නිෂ්පාදන සාධක පාඩමේ ශ්‍රම සාධකය යටතේ අපි ගන්නවා මාතෘකාව මොකක්ද? පුතේ මාතෘකාව ශ්‍රම විභජනය. පුතේ විභජනය කියන්නේ තේරුම ගත්තොත් වචනේ අර්ථය ගත්තොත් විභජනය කියන්නේ බෙදනවා කියන එක. හරිද? විභජනය කියන්නේ බෙදනවා කියන එක. එහෙනම් අපි මාතෘකාව ලියාගමු. ශ්‍රම විභජනය හා විශේෂ ප්‍රාගුණ්‍ය. ශ්‍රම විභජනය හා විශේෂ ප්‍රාගුණ්‍ය. ලස්සන මාතෘකාව ලියමු. right. පුතේ මුලින්ම කියන්න ඕන මෙන්න මේ ශ්‍රමික කර්මාන්ත ශාලාවක් තුල වැඩ කරන ශ්‍රමිකයන්ගේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න. කර්මාන්ත ශාලාවක් තුල වැඩ කරන ශ්‍රමිකයන්ගේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න. ඇඩම් ස්මිත් හඳුන්වා දීපු සංකල්පයක් තමයි පුතේ ශ්‍රම විභජනය කියලා කියන්නේ. නම් අපිට තියාගන්න මොකද්ද? කර්මාන්ත ශාලාවක් තුල ශ්‍රමිකයන්ගේ කාර්යක්ෂමතාව වර්ධනය කරගන්න ඇඩම් ස්මිත් හඳුන්වා දීපු ශිල්ප ක්‍රමයක් තමයි පුතේ ශ්‍රම විභජනය කියන්නේ. ශ්‍රම විභජනය කියන්නේ. එතකොට පුතේ ශ්‍රම විභජනය කියන්නේ ඇඩම් ස්මිත් හඳුන්වා දීපු සංකල්පයක්. ඇඩම් ස්මිත් හඳුන්වා දීපු සංකල්පයක්. කවුද ඇඩම් ස්මිත් කිව්වේ? ආර්ථික විද්‍යාවේ පියා. ඒතර ආර්ථික විද්‍යාවේ පියා හඳුන්වා දීපු සංකල්පයක් තමයි පුතේ ශ්‍රම විභජනය. වාක්‍යයක් ලියාගන්න. නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් තුල නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් තුල නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් තුල ශ්‍රමිකයන්ගේ කාර්යක්ෂමතාව නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් තුල ශ්‍රමිකයන්ගේ කාර්යක්ෂමතාව ශ්‍රමිකයන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට යොදාගත හැකි ඉහළ නැංවීමට යොදාගත හැකි ඉහළ නැංවීමට යොදාගත හැකි ඉහළ නැංවීමට යොදාගත හැකි ශිල්ප ක්‍රමයක්
වන ශ්‍රම විභජනය ශිල්ප ක්‍රමයක් වන ශ්‍රම විභජනය ඇඩම් ස්මිත් විසින් හඳුන්වා දෙන ලද්දකි. ඇඩම් ස්මිත් විසින් හඳුන්වා දෙන ලද්දකි. ඇඩම් ස්මිත් විසින් හඳුන්වා දෙන ලද්දකි. හරිද? ඇඩම් ස්මිත් විසින් හඳුන්වා දෙන ලද්දකි. right. එහෙනම් පුතේ අපි ඉස්සෙල්ලම ඉගෙන ගත්ත මොකක්ද? ශ්‍රම සාධකයක්දී අපි ඉගෙන ගන්නේ මේ කර්මාන්ත ශාලා තුල පාවිච්චි වෙන ශ්‍රමිකයන්ගේ කාර්යක්ෂමතාව වැඩි කරන්න යොදා ගන්න පුළුවන් ශිල්ප ක්‍රමයක් ගැන. මේ ශිල්ප ක්‍රමය ලෝකෙට හඳුන්වා දෙන්නේ ආර්ථික විද්‍යාවේ පියාවන ඇඩම් ස්මිත්. එතකොට පුතේ මම කියන්නේ මොකක්ද මේ ශිල්ප ක්‍රමය? දැන් අපි කතා කරන්න යමු. මේ බලන්න පොත. මේක දවසක් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ අයිතිකාරය හිමිකරු ඇවිල්ලා මේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය වෙන ආකාරය පිළිබඳව පොඩක් බලමු. ඇඟලුම් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවන ආකාරය පිළිබඳව පොඩක් බලමු. එයා දැක්ක දේ තමයි ඇඳුමක් සම්පූර්ණයෙන්ම මහන්න එක පුද්ගලෙක්. ෂර්ට් එක ගත්තොත් ෂර්ට් එක සම්පූර්ණයෙන්ම මහන්න එක පුද්ගලෙක්. මොකද වෙන්නේ පුතේ? ඇඳුම ගත්තොත් ෂර්ට් එකක් ගත්තොත් ඒ ෂර්ට් එක පුතේ සම්පූර්ණයෙන්ම මහන්න එකේ. හරිද? මේ බලන්න වෙන්නේ. මේ මිනිස්සයා උදේ පාන්දර ඇවිල්ලා ගබඩාවට ගිහිල්ලා රෙදි කෑල්ල තෝරගන්න. ගබඩාවට ගිහින් උදේ පාන්දර රෙදි කෑල්ල තෝරගන්න. රෙදි කෑල්ල තෝරගෙන රෙදි කපන ස්ථානයට ඇවිත්. රෙදි කපන තැනක් තියෙනවනේ. රෙදි කපන තැනට ඇවිල්ලා රෙදි කෑල්ල කපා ගන්න. ඊට පස්සේ රෙදි මහන තැනට ගිහිල්ලා රෙදි මහන. මැසීම කරා. රෙදි කෑල්ල වහන. ඊට පස්සේ මෙයා රෙදි කෑල්ල වහන. බටන් අල්ලන තැනට ගිහින් බොස්තම් අල්ලන තැනට ගිහිල්ලා මේක බොස්තම් අල්ලන. ඊට පස්සේ මෙයා බැච් ගන්න තැනට ඇවිල්ලා බැච් තියනවනේ එක එක ලාංඡනාදියෝ ටී-ෂර්ට් වල තියෙන බැච් ගන්න තැනට ගිහින් බැච් අල්ලන. ආයි අයන් කරන තැනට ගිහින් අයන් කරන. පැක් කරන තැනට ගිහින් පැක් කරන. පැක් කරන තැනින් පැක් කරගෙන පැක් කළා අවසානයේ ෂර්ට් එක ගබඩාවට දෙන්න. ඔන්න වෙන්නේ. දැන් භාණ්ඩයේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියම සිද්ධ කරන්නේ එක පුද්ගලෙක්. භාණ්ඩයේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියම කරන්නේ පුතේ එක පුද්ගලෙක්. එයා කොහොමද කරන්නේ? මෙන්න සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියම කරන්නේ එක පුද්ගලෙක්. එයා තමයි හැමතැනටම යන්නේ. දැන් ගාමන්ට් එකේ අයිතිකාරයා බලාගෙන ඉන්නේ. කොහොමද වෙන්නේ? රෙදි කෑල්ල ගත්තා. රෙදි කපන තැනට ගියා. මහන තැනට ගියා. මහන තැනට ගියා. බටන් ඇල්ලුවා, බැච් ඇල්ලුවා, අයන් කළා, පැක් කළා. තනියම කරා. එක සේවකයෙක් කරා. එයා බැලුවා හොඳට ඔරලෝසුව අරගෙන
එයා මෙන්න මේවා අතර ඇවිදින්න විනාඩි 12ක් ගත කරලා තියෙනවා. විනාඩි 12ක් ගිහලා යනවා. දැන් හොඳට බලන්න. මේ අංශ අතර ඇවිදින්න මේවා තැන් වල ඇවිදින්න විනාඩි 12ක් ගත කරනවා. දැන් සාමාන්‍ය පුතේ මිනිස්සුනේ ඇවිදිනකොට ඉස්සරහට කෙනෙක් හමු වුණොත් ඔරවගෙන යනවද? මෙසිතර වාහන දෙකක් හම්බ වෙනවා වගේ හොම යනවද? නෑ. කතා බහ කළා නේද? ආගිය විස්තර අහලා කොහොමද ආදී වශයෙන් කතා කරලා එහෙම යනවා. ඒවට තව කාලයක් ගත වෙනවා. දැන් විශේෂයෙන් කාන්තාවෝ වැඩ කරන තැනක නම් කාන්තාවන් පොඩ්ඩක් කතා බහ කරලා යන තත්ත්වයක් තියෙනවා. නේද? රයිට්. විනාඩි 12ක් ගත වෙනවා. එයාකෝ දැන් මේ අංශ අතර ඇවිදින්න එක ෂර්ට් එකක් මහද්දි විනාඩි 12ක් යනවා. දැන් බැලුවා දැන් තනියම නිෂ්පාදනය කරා එක පුද්ගලෙක්. එක පුද්ගලෙක් තනියම තමයි ෂර්ට් එක මහන. එක පුද්ගලෙක් තනියම ෂර්ට් එක මහද්දී මේ බලන්න අංශ අතර යනවා. රෙදි කෑල්ල තෝර ගන්න, කපා ගන්න, මහ ගන්න, බටන් අල්ලන, වැෂ් ගන්න, අයල් කරන, පැක් කරන ඔය ඔක්කොම ටික කරන්නේ තනියම. හරිද? අන්න පුතේ දැන් මොකද වෙන්නේ? විනාඩි 12ක් ගත වෙනවා. විනාඩි 12. එයා බැලුවා දවසකට මෙයා ෂර්ට් 10ක් මහන. දවසකට ෂර්ට් කීයක් මහනවද? 10ක් මහන. එතකොට පුතේ බලන්න හොඳට මෙයා ඇවිදලා විනාඩි කීයක්ද? 120ක්. එහෙනම් බලන්න අංශ අතර ඇවිදීමට භාවිතා කරලා තිනවා විනාඩි 120ක් 60න් බෙදන්න පැය දෙකක්. පැය දෙකක්. එහෙනම් දැන් ඔහොම බැලුවට පස්සේ ආයතනයේ අයිතිකාරයාට මොකද උනේ? තරුවිසි වුණා. එයා පැය 8කට වැඩ කරන්න සල්ලි ගෙව්වට ඒකෙන් පැය දෙකක්ම ගත වෙලා තියෙන සේවකයාට අංශ අතර ඇවිදි. අංශ අතර ඇවිදි. එනම් බලන්න පුතේ හොඳට මොකක්ද? පැය 8ක් වැඩ කළාට පැය දෙකක්ම කළා තියෙන මොකක්ද පුතේ? මේ අංශ අතර ඇවිදලා. ඇයි? සම්පූර්ණයෙන්ම ෂර්ට් එක මෙහිමේ නිෂ්පාදන ක්‍රියාවලිය කරන්නේ එක පුද්ගලයෙක්. නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම කරන්නේ එක්කෙනෙක්. දැන් බැලුවම ගාමන්ට් එකේ අයිතිකාරයාට එයා කල්පනා වුණා මම පැය 8කට සල්ලි ගෙවුවට සේවකයෝ වැඩිපුරම කළා තියෙන මොකද්ද? පැය දෙකක්ම කළා තියෙන්නේ. ඇවිදලා. අන්න පුතේ මෙන්න මේ ශ්‍රමිකයා තනියම නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ කරද්දී මෙන්න මේ අංශ අතර ඇවිදලා කාලය නාස්ති වෙනවා. නේද? අකාර්යක්ෂමතාවන් බිහි වෙනවා. ඔන්නෝක වළක්වලා වළක්වලා ශ්‍රමිකයන්ගේ කාර්යක්ෂමතාව වර්ධනය කරන්න හඳුන්වා දීපු සංකල්පය තමයි ශ්‍රම විභජනය. ඇඩම් ස්මිත් ඇත්තට මේක උදාහරණයකින් පැහැදිලි කරන්නේ කන්හැන්දක් නිෂ්පාදනයට අදාළව. මම ඊට වඩා සංකීර්ණ උදාහරණයක් කරන්න පැහැදිලි කරේ. එහෙනම් බලන්න පුතේ භාණ්ඩයක් නිෂ්පාදනයට අදාළ නිෂ්පාදන ක්‍රියාවලිය එක පුද්ගලයෙක් තනිව කරනකොට කාර්යක්ෂමයිද අකාර්යක්ෂමයිද? අකාර්යක්ෂම. එක පුද්ගලයෙක් තනියම කරනකොට අකාර්යක්ෂම. හරිද? right. මෙන්න මේක ඊට පස්සේ දැන් බැලුවා ගාමන්ට් එකේ අයිතිකාරයා මේක හරියන්නේ ශ්‍රමිකයෝ ඇවිදිනවා තැන් වල විශාල කාලයක් ගත වෙනවා. එයා මෙන්න මෙහෙම වැඩක් කරා. මොකද කළේ පුතේ? කර්මාන්ත ශාලාවේ
භාණ්ඩය නිෂ්පාදනයට අදාළ නිෂ්පාදන ක්‍රියාවලිය අදියර ටික පෙළ ගැසුවා. දැන් ෂර්ට් එකක් මෙහි මේ අදියර මොකක්ද? මෙන්න පළවෙනි අදියර තමයි පුතේ ගබඩාව. පළවෙනි අදියරේ ගබඩාව. ගබඩාවෙනි පුතේ රෙදි ටික තැම්පත් කරලා තියෙන්නේ. ඊළඟ අදියර මම මේ සරල කල්පිත උදාහරණයක් ගන්නේ ගබඩාව කියා. ඊට පස්සේ පුතේ ගබඩාවෙන් රෙදි කෑල්ලා රෙදි කැපීම සිද්ධ කරන තැන. අර පතරම් ආධාරයෙන් රෙදි කැපීම සිද්ධ කරනවා. ඊට පස්සේ රෙදි මැසීම නිෂ්පාදන ක්‍රියාවලිය පුතේ අංශවලට බෙදලා පිළිවෙලට පෙළගස්සනවා. රෙදි මැසීම. රෙදි මහාංශ. ඊට පස්සේ රෙදි මහාංශය ඊට පස්සේ බොස්තම් අල්ලන අංශ. බටන් අල්ලන අංශ. හරිද? බටන් අල්ලන අංශ. ඊළඟට අයන් කරන තැන. අයන්. ඊට පස්සේ උතේ පැක් කරනවා. පැකින්. ඔන්න පුතේ නිෂ්පාදන ක්‍රියාවලිය අවසන්. මොකද වෙන්නේ? නිෂ්පාදන ක්‍රියාවලිය අදියරයන්ට පෙළ ගැසුවා. ඔය තියෙන ෂර්ට් එක මෙහි මේ අදියර ටික මොකද? ගබඩාව, රෙදි කැපීම, රෙදි මැසීම, බටන් ඇල්ලීම, අයන් කිරීම, පැක් කිරීම. අදියර ටික පෙළ ගැසුවා. අදියර ටික පෙළ ගැස්සලා පුතේ දැන් මේ එක අදියරට ශ්‍රමිකයෝ දැන්. ශ්‍රමිකයෝ 5 දෙනෙකුට කිව්වා යන්න ගබඩාවට. දැන් මේ ස්ටෙප් ටික පෙළට තියෙනවා. ඔබ ගාමන්ට් එකකට ගිහින් බලන්න පුතේ. ගාමන්ට් තියෙන ඔන්න තීරු තියෙන්නේ. ඔය වගේ ගාමන්ට් තියෙන්නේ. එහෙම නැත්නම් මෙන්න මේ වගේ පොට්ටු හැඩ ඇති ගොඩනැගිලි වල නේ. සාමාන්‍යයෙන් ගාමන්ට් එකක් පුතේ දිග තීරු වශයෙන් තියෙන මෙහි. අපේ ඉස්කෝල ශාලා වගේ දිගට තියෙන. මේවා හතරස් ඒ වගේම නේ. ඒවයි පුතේ මේ නිෂ්පාදන ක්‍රියාවලිය අදියර ටික ඔන්නෝම පෙළගස්සලා තියෙනවා. මෙන්න ගබඩාව තියෙනවා. ගබඩාවට යව සේවකයෝ 5 දෙනෙක්. රෙදි කපන අංශයට යව සේවකයෝ. රෙදි කපන අංශයට යව සේවකයෝ 10ක්. රෙදි මහන අංශයට යව සේවකයෝ 30ක්. රෙදි මහන අංශයට යව සේවකයෝ 30ක්. බටන් අල්ලන අංශයට යව සේවකයෝ 4 දෙනෙක්. අයන් ප්‍රින්ටර් ගන්නට යව සේවකයෝ 5 දෙනෙක්. පැක් කරන තැනට යව සේවකයෝ 7 දෙනෙක්. හරිද? right. දැන් පුතේ ඔන්න අදියර ටික පෙළ ගැස්සුවා. දැන් මේ අංශ දෙක එක පෙළට දැන් ඔය හිතින් මවා ගන්න ඕන ගාමන්ට් එකේ එක පෙළට අංශ ටික තියෙනවා. කොහොමද තියෙන්නේ? ගබඩා අංශය පොඩි කාඩ්බෝඩ් එකෙන් පොඩි වෙන් කිරීමකින් එහා පැත්තේ රෙදි කපන අංශය ඊට පස්සේ රෙදි මහන අංශය බටන් අල්ලන අංශය අයන් කරන අංශය පැක් කරන අංශය. දැන් මොකද වෙන්නේ පුතේ? ගාමන්ට් එකේ දැන් මේ අංශවල වැටෙන්නේ. මේ අංශ අතර පොඩි පරාසයක් තියෙන පොඩි ඉඩක් තියෙන. සමහරට කාඩ්බෝඩ් අර තීරුවකින් මේක කරපු එකක් වෙන්න පුළුවන්. නැත්තම් පුංචි ස්පේස් එකකින් මේක කරපු එකක් වෙන්න පුළුවන්. එහෙම તો බිත්ති වලින් බැඳපු එකක් නෙවෙයි. දැන් ගාමන්ට් එක වැඩ පටන් ගත්තා. මොකද වෙන්නේ? ගබඩාවට ආවා සේවකයෝ. දැන් තැන් වල ගිහිල්ලා ඉන්නේ සේවකයෝ. අංශ වලට ගිහින්. දැන් ගාමන්ට් එකට ආව උදේ පාන්දර ආගමික වතාවක් කරනවා කියලා.
සේවක ටක් කරලා තමන්ගේ අංශයට යන්න. දැන් මොකද වෙන්නේ පුතේ? ගබඩාවේ කරන්නේ රෙදි කෑලි තෝරන එක. ෂර්ට් එක මහන්න අවශ්‍ය රෙදි කෑලි ටික තෝරලා දෙනවා රෙදි කපන අංශයට. මේවා රෙදි කපන අංශයට දාන්න. රෙදි කපන අංශයේ ඉන්න අය පුතේ ඒ රෙදි කෑල්ල අරගෙන පතරම් පාවිච්චි කරනවා. තනවල පතරම් කියන්නේ තුවක්කුවට දාලා වෙඩි දින පතරම් නෙවෙයි නේද? රයිට්. පතරම පාවිච්චි කළා අර හැඩතල පාවිච්චි කළා ෂර්ට් එක මහන්න අවශ්‍ය සියලුම හැඩතල රෙදි කෑලි ටක් 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 ගාලා කපලා ඒ රෙදි පටියකින් පුංචි ගැටයක් දාලා රෙදි මහානංශයට දානවා. රෙදි මහානංශයෙන් දානවා. රෙදි මහානංශේ මේ මහානංශයේ පුතේ බෙදිලා තියෙන්නේ. කොළර එක මහන්න එක්කෙනෙක්, ෂර්ට් එකේ පිට මහන්න එක්කෙනෙක්, බොස්තන් අල්ලනේ තීරුව මහන්න එක්කෙනෙක්, අත් දෙක මහන්න එක්කෙනෙක් බෙදාගෙන කරන්නේ. ෂර්ට් එක මහලා පුතේ දානවා කොහාටද? බටන් අල්ලන්නේ. බටන් අල්ලන අය මොකද කරන්නේ? පටපට ගාලා බටන් එක ඇල්ලුවා දැම්මා. දැන් අයන් කරන අය අයන් කරන දේ විතරයි කරන්නේ. වෙන මොකක් කරන්නේ? අයන් එක රක් කරලා උඩු කරගෙන ඉන්නේ. ආපුවම ෂර්ට් එක දිහා අයන් කරගෙන ගියා. මෙතෙන්ද පැක් කරන අය පුතේ ලස්සනට පැක් කරලා ෂර්ට් එක අන්න පුතේ මෙතනින් එළියට එනවා. ලස්සන ෂර්ට් එක. ඔන්න ඕකට කියනවා පුතේ නමක් මොකක්ද? ශ්‍රම විභජනය. මොකක්ද පුතේ ඔකට කියන නම? ශ්‍රම විභජනය. දැන් මම අහනවා පුතාගෙන් බලන්න ගබඩාවට එනවා රෙදි පටපට ගාලා දැන් නිෂ්පාදන ක්‍රියාවලිය සිදු වෙනවා. කිසිම සේවකයෙක් එහෙම යන්නේ. කිසිම සේවකයෙකුට ඇවිදීමේ අවස්ථාවක් එක තැන පොඩි කාර්යයක් කරනවා. එක තැන ඉන්නේ පොඩි කාර්යයක් කරනවා. කොහොමද වෙන්නේ? ගබඩාවේ ඉන්න රෙදි කෑල්ල තෝරලා පටපට ගාලා රෙදි කපන තැනට දානවා. රෙදි කපන තැන අය පටපට ගාලා රෙදි කෑල්ල කපලා මහාන තැනට දානවා. ටස් ගාලා මහාන තැනට දානවා. එතන එනවා පැත්තේ. මහාන තැන අය රෙදි කෑල්ල පටපට ගාලා මහලා බටන් අල්ලන්න දාන බටන් අල්ලන්නේ ටක් ගාලා බටන් ඇල්ලුවා. අයන් කරන්න දැයනවා. ටක් ගාලා පැක් කරන්න දැයවා. අතනින් එළියට එනවා බලන්න. එහෙනම් පුතේ ඔන්න ඕකට කියනවා ශ්‍රම විභජනය. වචනේ අර්ථය ගන්න. ශ්‍රම විභජනය. ශ්‍රම විභජනය. පුතේ ශ්‍රම විභජනය ඇතුළේ වෙන්නේ විභජනය කියන්නේ මොකක්ද? බෙදනවා කියන එක. කොටස් වලට කඩනවා කියන එක. බලන්න පුතේ ශ්‍රමය කොටස් වලට බෙදුවා. නේද? ශ්‍රමය කොටස් වලට බෙදුවා. ඔන්න ශ්‍රමය කොටස් වලට බෙදෙන එකට කියනවා පුතේ නම මොකක්ද කියන්නේ? ශ්‍රම විභජනය. එහෙනම් බලන්න පුතේ ගබඩාව, රෙදි කැපීම, මැසීම, අයන් වීම කරා. එහෙනම් මම අහනවා පුතාගෙන් දැන් පුතේ කල්පනා කරන්න සේවකේ තනියම සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය කරන එකද මේකද හොඳ? දැන් පුතේ බලන්න නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුලේ කවුරුත් ඇවිදින්නේ නැහැ. පට ගාලා මෙස් වැඩ. විශාල එක සංඛ්‍යාවක් හදන්න පුළුවන්. නේ? එක සේවකයෙක්වත් ඇවිදින්නේ. එක සේවකයෙක්වත් ලොකු කාර්යයක් කරන්නේ පොඩි කාර්යයක් කරනවා. මෙයා කරන්නේ රෙදි තෝරන එක. මෙයා කරන්නේ මහාන එක. මෙයා කරන්නේ රෙදි කපන එක, මහාන එක, බටන් අල්ලන එක. මෙයා කරන්නේ අයන් කරන එක විතරයි. අරයා කරන්නේ පැක් කරන එක විතරයි. මෙන්න මෙහෙම පුතේ නිෂ්පාදන ක්‍රියාවලිය අධියරයන්ට බෙදලා එක් අධියරයන් වෙනුවෙන් සේවකයෝ යොදවලා හරිද? එක් අංශය වෙනුවෙන් සේවකයන් යොදවලා අවසාන නිෂ්පාදිතය ලබා ගැනීමේ නිෂ්පාදන ශිල්ප ක්‍රමයට කියනවා පුතේ නමක් මොකද කියන්නේ? ශ්‍රම විභජනය. මොකද කියන්නේ? ශ්‍රම විභජනය. එහෙනම් කියමු කොහොමද කියන්නේ? ඔන්න දැන් අපි කරපු දේ ලියමු. නිර්වචනය කියන්නේ මොකක්ද පුතේ? අපි කරපු දේ ලියමු. මෙන්න මෙහෙම.
භාණ්ඩයක් නිෂ්පාදනයට අදාළ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය එක පුද්ගලයෙකු විසින් තනිව සිදු නොකොට නිෂ්පාදන ක්‍රියාවලිය අධියරයන්ට බෙදා එක් අධියර වෙනුවෙන් සේවකයන් යොදවා අවසාන නිෂ්පාදිතය ලබා ගැනීමේ නිෂ්පාදන ශිල්ප ක්‍රමය ශ්‍රම විභජනයයි. අයිකෙමුද? ඔන්න නිර්වචනය. මොකද නිර්වචනය? භාණ්ඩයක් නිෂ්පාදනයට අදාළ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය එක් පුද්ගලයෙකු විසින් තනිව සිදු නොකොට. තනියම කරනකොට ඇවිදිනවා. නිෂ්පාදන ක්‍රියාවලිය අධියරයන්ට බෙදා. අධියරයන්ට බෙදුවා. එක් අධියර වෙනුවෙන් සේවකයන් යොදවා. අවසාන නිෂ්පාදිතය ලබා ගැනීමේ නිෂ්පාදන ශිල්ප ක්‍රමය ශ්‍රම විභජනයයි. ශ්‍රම විභජනය. එහෙනම් කියන මෙන්න මේ කොහොමද කියන්නේ? භාණ්ඩයක් නිෂ්පාදනයට අදාළ අනු නිර්වචන අවසාන වශයෙන් අහගන්න. පොතකට ඉස්සෙල්ලා ධාරණය කරගන්න. භාණ්ඩයක් නිෂ්පාදනයට අදාළ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය එක පුද්ගලයෙකු තනිව සිදු නොකොට නිෂ්පාදන ක්‍රියාවලිය අධියරයන්ට බෙදා එක් අධියර වෙනුවෙන් සේවකයන් යොදවා අවසාන නිෂ්පාදිතය ලබා ගැනීමේ නිෂ්පාදන ශිල්ප ක්‍රමය ශ්‍රම විභජනය. හරිද? right. yeah. හොඳයි. ලියුම්දී රුලක් කරලා භාණ්ඩයක් නිෂ්පාදනයට අදාළ භාණ්ඩයක් නිෂ්පාදනයට අදාළ භාණ්ඩයක් නිෂ්පාදනයට අදාළ නිෂ්පාදන ක්‍රියාවලිය භාණ්ඩයක් නිෂ්පාදනයට අදාළ නිෂ්පාදන ක්‍රියාවලිය එක් පුද්ගලයෙකු විසින් තනිව සිදු නොකොට එක් පුද්ගලයෙකු විසින් තනිව සිදු නොකොට නිෂ්පාදන ක්‍රියාවලිය තනිව සිදු නොකොට නිෂ්පාදන ක්‍රියාවලිය අධියරයන්ට බෙදා නිෂ්පාදන ක්‍රියාවලිය අධියරයන්ට බෙදා එක් අධියරයන්ට බෙදා එක්
එක් අදියර වෙනුවෙන් එක් අදියර වෙනුවෙන් සේවකයන් යොදවා අවසාන නිෂ්පාදිතය සේවකයන් යොදවා අවසාන නිෂ්පාදිතය ලබා ගැනීමේ නිෂ්පාදන ශිල්ප ක්‍රමය අවසාන නිෂ්පාදිතය ලබා ගැනීමේ නිෂ්පාදන ශිල්ප ක්‍රමය අවසාන නිෂ්පාදනය ලබා ගැනීමේ නිෂ්පාදන ශිල්ප ක්‍රමය ශ්‍රම විභජනය ලෙස හැඳින්වේ. ශ්‍රම විභජනය ලෙස හැඳින්වේ. හරිද? right. භාණ්ඩයක් නිෂ්පාදනයට සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය එක පුද්ගලයෙකු විසින් තනිව සිදුනකොට නිෂ්පාදන ක්‍රියාවලිය අධීරයන්ට බෙදා එක් අධීර වෙනුවෙන් සේවකයන් යොදවා අවසාන නිෂ්පාදනය ලබා ගැනීමේ ශිල්ප ක්‍රමය ශ්‍රම විභජනයයි. හරිද පුතේ? right. හොඳයි. යා. පුතේ බලන්න හොඳට ඔන්න ශ්‍රම විභජනයේ කියුවේ. දැන් මෙතෙන්දි පුතේ මතක තියාගන්න මේක අපි සරලව බෝඩ් එකට ගත්තට මේක ඇතුලේ ලොකු ක්‍රියාවලියක් තියෙනවා. අදටත් පුතේ මේක ප්‍රායෝගිකව භාවිතා වන ශිල්ප ක්‍රමයක්. ඇඩම් ස්මිත් 1776 හඳුන්වලා දුන්නට මේවා අදටත් ප්‍රායෝගිකව තියෙන ශිල්ප ක්‍රම. ලංකාවේ සියලුම ගාමන්ට් පුතේ පුංචි ගාමන්ට් නෙවෙයි සාමාන්‍ය මට්ටමේ සුළු මධ්‍ය පරිමාණයට ආපු ගාමන්ට් සියල්ල ශ්‍රම විභජන ශිල්ප ක්‍රමය දානවා. හරිද? එතෙන්දි මෙන්න මෙහෙමයි පුතේ වෙන්නේ. මේ ශ්‍රමිකයෝ අංශවලට බෙදන්නේ ඒ අයගේ දක්ෂතාවන් නිපුණතාවන් පදනම් කරගෙන. දක්ෂතාවන් නිපුණතාවන් පදනම් කරගෙන. එහෙම නැතුව අහම්බු ලෙස අරගෙන නෙමෙයි. මේ විදියට ප්‍රතිකපනාංශ 10යි මහානාංශ 10යි මේ බටන් අල්ලන 4යි කියලා බෙදුවේ අහම්බු ලෙස අරගෙන නෙමෙයි. අර ඉස්කෝලේ නිවාසාන්තර කාලෙට නිවාසවලට ළමයි බෙදනවා වගේ නෙමෙයි. පැහැදිලිද? මේ අයගේ එක සාකච්ඡා කරන්න. මේ අයගේ දක්ෂතාවන් නිපුණතාවන් අඳුරගෙන දක්ෂතාවන් නිපුණතාවන් අඳුරගෙන ඒ අනුව තමයි පුතේ මේ අංශවලට බෙදන්නේ. ඔන්න සේවකයෙක් කෙනවා මම ඉන්ටර්විව් කරනවා. සාකච්ඡා කරන මෙයාට එක්ක. සේවකයෙක් කෙනවා ඇවිල්ලා එයා කියනවා මම අවුරුදු දෙකක මෙහුම් පාඨමාලාවක් හදාරපු කෙනෙක්. ජාතික ආධුනිකත්ව ආයතනය තමයි ටෙක් එකක ගිහිල්ලා අවුරුදු දෙකක් මෙහුම් පාඨමාලාවක් හදාරපු කෙනෙක්. දැන් එයා පුතේ මේ අංශවලට දාලා හරියන්නේ නැහැ. එයාට දක්ෂතාවක් තියෙනවා. එයාගේ කැමැත්තක් තියෙනවා. මොන අංශෙට? මහානාංශෙට. අන්න පුතේ එයාව අනියුක්ත කරනවා මොන අංශයටද? රෙදි මහානාංශයට. අන්න දැන් පුතේ ඒ ශ්‍රමිකයා රෙදි මහානාංශයට දැම්මා. මොකද හේතුව? එයා රෙදි මහීම පිළිබඳ පාඨමාලාවක් කරපු එක. එයා රෙදි මහන්න පාඨමාලාවක් තෝරගත්තේ එයා රෙදි මහීම කියන අංශයට එයාගේ මොකක්ද තිබිච්ච නිසාද පුතේ? කැමැත්තක් රුචිකත්වයක් තිබිච්ච නිසා. දැන් එයා රෙදි මහන්න තැනේ. දැන් පුතේ මෙයා අක්කන් හැමදාම කරන්නේ මොකද? රෙදි මහන්න. දැන් මෙයා අවුරුදු 5ක් ගාමන් ගියා. ඒ අවුරුදු 5ේම පුතේ මෙයා කළේ මොකක්ද? මෙයා කළේ රෙදි මහන එක.
වෙන මොකුත් නෙවෙයි. පොඩි දෙයක් රෙදි මහන කාර්යය. එයා අවුරුදු 5ක් තිස්සේ ප්‍රගුණ කළා. අන්න පුතේ එකම කාර්යයක් දිගින් දිගටම කළාම ඒ සේවකයා ඒ කාර්ය පිළිබඳව සුවිශේෂී දක්ෂතාවයක් හිමි කරගන්නවා. සුවිශේෂී දක්ෂතාවක් හිමි කරගන්නවා. මොකද පුතේ එකම කාර්යයක් දිගින් දිගටම අඛණ්ඩව කරද්දී අදාළ ශ්‍රමිකයා එම කාර්ය පිළිබඳව සුවිශේෂී දක්ෂතාවයක් හිමි කරගන්න. දක්ෂතාවයක් හිමි කරගන්න. පැහැදිලිද? සුවිශේෂී දක්ෂතාවයක් හිමි කරගන්න. විශේෂ දක්ෂතාවයක් හිමි කරගන්න. දිගින් දිගටම එකම කාර්යයක් කරද්දී පුතේ සුවිශේෂී දක්ෂතාවයක් හිමි කරගන්න. අන්නේ සුවිශේෂී දක්ෂතාවයට අපි නමක් කියනවා පුතේ මොකක්ද? විශේෂ ප්‍රාවීණ්‍ය. මොකක්ද ඒ වචනේ? විශේෂ ප්‍රාවීණ්‍ය. එහෙනම් බලන්න පුතේ හොඳට මේ ඉන්ටර්විව් කළා සාකච්ඡා කරලා අඳුනගත්ත ශ්‍රමිකයෝ ටික අංශවලට බෙදලා කොහොමද අංශවලට බෙදුවේ? සුවිශේෂී ඒ අයගේ දක්ෂතා හඳුනගන්න. ඒ අයගේ කැමැත්ත නිපුණතාව හඳුනගන්න. බෙදලා අංශවලට බෙදලා දීර්ඝ කාලයක් එකම කාර්යයක නිරත කෙරෙවම පුතේ ඒ සේවකයා අදාළ කාර්ය පිළිබඳව මොකෙක් බවට පත් වෙනවද පුතේ? සුවිශේෂී දක්ෂයෙක් බවට, එක්ස්පර්ට් කෙනෙක් බවට පත් වෙනවා. සුවිශේෂී දක්ෂයෙක් බවට, එක්ස්පර්ට් කෙනෙක් බවට පත් වෙනවා. අන්නේ හිමි කරගන්න විශේෂ දක්ෂතාවයට කියනවා පුතේ නමක්. මොකක්ද කියනම? විශේෂ ප්‍රාවීණ්‍ය. මොකක්ද කියනම? විශේෂ ප්‍රාවීණ්‍ය. එහෙනම් විශේෂ ප්‍රාවීණ්‍ය. දැන් බලන්න හොඳද? මෙයා අවුරුදු ගාණක් තිස්සේ රෙදි කපන කෙනෙක්. මේ 10 දෙනා විශේෂ ප්‍රාවීණ්‍යයක් හිමි කරගෙන ඉන්නවා. සුවිශේෂී දක්ෂතාවයක් හිමි කරගෙන ඉන්නවා. මොකද රෙදි කැපීම. මේ අයන් කරන 5 දෙනා අවුරුදු ගණනාවක් තිස්සේ අයන් කරන ක්‍රියාවලිය කරලා අයන් කිරීම සම්බන්ධව හිමි කරගෙන ඉන්නවා. මොකද සුවිශේෂී දක්ෂතාවය. අන්නේ හිමි කරගත්ත සුවිශේෂී දක්ෂතාවයට කියනවා පුතේ නම මොකක්ද? විශේෂ ප්‍රාවීණ්‍ය. එන එයා හිමි කරගෙන පුතේ මොකක්ද? රෙදි කැපීමේ අයන් කිරීම සම්බන්ධ විශේෂ ප්‍රාවීණ්‍ය. හරිද? right. ඔයක දිහා බලලා පුතේ මේ විදියට ශ්‍රම විභජනය නිර්වචනය කරන්න. කෙටි නිර්වචනය. ශ්‍රම විභජනය යනු නිෂ්පාදන ක්‍රියාවලිය තුල ශ්‍රමය විශේෂ ප්‍රාගුණ්‍යයට ලක් කිරීමයි. ඒ නිර්වචනය 100%ක්. ඒ පුතේම නිර්වචනයක් ආවේ මේ ශ්‍රම විභජනය ඇතුලේ වෙන්නේ කොහොමද? ශ්‍රමිකයන්ගේ දක්ෂතා අනුව අංශවලට බෙදෙනවා. ශ්‍රමිකයන්ගේ දක්ෂතාව අනුව දක්ෂතාවන් දිහා බලලා නිපුණතාවන් දිහා බලලා අංශවලට බෙදෙනවා. එහෙම අංශවලට බෙදලා පුතේ ඒ සේවකයෝ දීර්ඝ කාලයක් එක තැන තියලා වැඩ කරනවා. දැන් ඕනම කාර්යයක් පුතේ දීර්ඝ කාලයක් කළාම මොනවාර දෙයක් දීර්ඝ කාලයක් කළාම එයා ඒ සම්බන්ධව සුවිශේෂී දක්ෂයෙක් වෙනවා. සුවිශේෂී දක්ෂයෙක් වෙනවා. දැන් අපි කියමු හදවත් සැත්කම් කියන පොතේ දීර්ඝ කාලයක් කරනකොට අවුරුදු 5ක් විතර එයා හදවත් සැත්කම් කිරීම සම්බන්ධ සුවිශේෂී වෛද්‍යවරයෙක් වෙනවා. එයාට සුවිශේෂී දක්ෂතාවයක් ඇති වෙනවා. ඒ දක්ෂතාවයට කියන්නේ විශේෂ ප්‍රාවීණ්‍ය. එනම් මෙන්න මේ ශ්‍රමිකයෝ එක අංශයක තියලා දීර්ඝ කාලයක් එකම කාර්යයක නිරත කළාම මේ අය හිමි කරගන්නවා අදාළ කාර්ය පිළිබඳව සුවිශේෂී දක්ෂතාවයක්. සුවිශේෂී දක්ෂතාවයක්. අන්නේ හිමි කරගන්න
සුවිශේෂී දක්ෂතාවයට කියනවා පුතේ නම මොකක්ද කියන නම විශේෂ ප්‍රාගුණ්‍ය මොකක්ද නම විශේෂ ප්‍රාගුණ්‍ය. එතකොට මේ ශ්‍රම විභජනයේ ඇතුලේ මෙයාට විශේෂ ප්‍රාගුණ්‍යයක් තියෙන ගබඩාව පිළිබඳ. මෙයාට විශේෂ ප්‍රාගුණ්‍යයක් තියෙන රෙදි කැපීම. මෙයාට විශේෂ ප්‍රාගුණ්‍යයක් තියෙන විශේෂ දක්ෂතාවයක් තියෙන බටු නැලි. මෙයාට විශේෂ ප්‍රාගුණ්‍යයක් සුවිශේෂී දක්ෂතාවයක් තියෙනවා. එක්ස්පර්ට් කෙනෙක් මොකද? පැක් කරා. ඔන්න ඕක සලකා බලලා පුතේ ශ්‍රම විභජනය මෙන්න මෙහෙමත් නිර්වචනය කරනවා. ශ්‍රම විභජනය යනු නිෂ්පාදන ක්‍රියාවලිය තුල ශ්‍රමය විශේෂ ප්‍රාගුණ්‍යයට ලක් කිරීමයි. right limit the letting නැතහොත් ශ්‍රම විභජනය යනු රතු බැලන්ස් ගත්තේ රතු බැලන්ස් ගන්න කිසියම් භාණ්ඩයක නිෂ්පාදන ක්‍රියාවලිය තුල ශ්‍රමය විශේෂ ප්‍රාගුණ්‍ය කිරීමයි. නිෂ්පාදන ක්‍රියාවලිය තුල ශ්‍රමය විශේෂ ප්‍රාගුණ්‍ය කිරීමයි. right විශේෂ ප්‍රාගුණ්‍ය කිරීම. විශේෂ ප්‍රාගුණ්‍ය කිරීමයි. රුල කරන්නේ පුතාට ලියාගන්නේම බැරි වුණොත් AG කියලා ටයිප් කරලා මෙසේජ් එකක් දාන්න. AG කියලා ටයිප් කරලා දාන්න තමයි ආයෙසරයක් කියනවා. අගේ. හරිද ඒක පුරුදු වෙන්න. ලියාගන්න බැරුව ටකල් AG කියලා ටයිප් කරලා මෙසේජ් එකක් දාන්න මම ආයෙසරයක් කියනවා. පුතේ මේ උගන්වන දේවල් අදින් පස්සේ උගන්වන සියලු දේවල් YouTube එකට අප්ලෝඩ් කරනවා. පැහැදිලිද? අදින් පස්සේ උගන්වන සියලු දේවල් මේ YouTube channel එකට ගියාම රුවන් පනංගල YouTube channel එකට ගියාම ඔබට වීඩියෝ එක නරඹන්න පුළුවන්. ඒකට දෙන සුවිශේෂී ඔබට දෙන පහසුකමක් මේ අන්තර්ජාල පහසුකම් නොමැති ප්‍රදේශවල දරුවන්ට ඔබ යාළුවෝ ගැන දැනුවත් කරා. right රුල කරලා යද්දී මෙහිදී භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේදී එම නිෂ්පාදන ක්‍රියාවලිය අදියර කීපයකට වෙන්කොට එක් අදියර සඳහා
අදියර කීපයකට වෙන්කොට එක් අදියර සඳහා එම ශේෂ්ත්‍රය පිළිබඳ එක් අදියර සඳහා එම ශේෂ්ත්‍රය පිළිබඳ නිපුණතාව ඇති ශ්‍රමිකයා එම ශේෂ්ත්‍රය පිළිබඳ නිපුණතාව ඇති ශ්‍රමිකයන් එම ශේෂ්ත්‍රය පිළිබඳ නිපුණතාව ඇති ශ්‍රමිකයන් අනියුක්ත කෙරේ. නිපුණතාව ඇති ශ්‍රමිකයන් අනියුක්ත කෙරේ. නිපුණතාව ඇති ශ්‍රමිකයන් අනියුක්ත කෙරේ. හරිද? නිපුණතාව ඇති ශ්‍රමිකයන් අනියුක්ත කෙරේ. ආයුලක් කරන්නේ විශේෂ ප්‍රාගුණ්‍යයන් රුලක් කරගෙන විශේෂ ප්‍රාගුණ්‍යයන් විශේෂ ප්‍රාගුණ්‍යයන් විශේෂ ප්‍රාගුණ්‍යයන් පුද්ගලයන් විසින් විශේෂ ප්‍රාගුණ්‍යයන් පුද්ගලයන් විසින් තමන්ට නිරත විය හැකි පුද්ගලයන් විසින් තමන්ට නිරත විය හැකි සෑම කාර්යකම නිරත වන්නේ නැතිව පුද්ගලයන් විසින් තමන්ට නිරත විය හැකි සෑම කාර්යෙහිම නිරත වන්නේ නැතිව සෑම කාර්යෙහිම නිරත වන්නේ නැතිව සාපේක්ෂව වඩා හොඳින් දක්ෂ ලෙස කළ හැකි කාර්යයක සාපේක්ෂව වඩා හොඳින් දක්ෂ ලෙස කළ හැකි කාර්යයක පමණක් නිරත වීමයි. දක්ෂ ලෙස කළ හැකි කාර්යයක පමණක් නිරත වීමයි. දක්ෂ ලෙස කළ හැකි කාර්යයක පමණක් නිරත වීමයි. right. හොඳයි. ඔන්න උදේ ශ්‍රම විභජනය අපි පොඩ්ඩක් කතා කරමු. ඊළඟට අපි යන මාතෘකාව තමයි පුතේ මේක හොඳද නරකද? පැහැදිලිද? මේක හොඳද නරකද? ලියන්න පුතේ මාතෘකාව ශ්‍රම විභජනයේ වාසි. මාතෘකාව ලියන්න. ශ්‍රම විභජනයේ වාසි. ඇලෙඩක් වැදගත්කම. මොනවද පුතේ තියෙන වාසි නැත්තම් වැදගත්කම? ලස්සන මාතෘකාවක්. ශ්‍රම විභජනයේ වාසි වැදගත්කම.
ශ්‍රම විභජනයේ වාසි නැත්නම් වැදගත්කම්. මොනොත් ඒ ශ්‍රම විභජනයේ තියෙන වාසි නැත්නම් වැදගත්කම්? මේ බලන්න. දැන් මේක හොඳද නරකද කියලා බලන්න. දැන් පුතේ සසඳන්න. දැන් පුතාට කරුණු කීපයක් හදාගන්න පුළුවන්. පුතාට මම මයික් එක ඔන් කරලා කියන්නත් පුළුවන්. මේකේ වාසි කීපයක් තියෙනවා. පොඩ්ඩක් දැන් කල්පනා කරන්න. දැන් සසඳන්න පුතේ. එක්කෙනෙක් තනිව කරන කොටයි මේ වගේ ක්‍රියාවලිය අධ්‍යයනයන්ට බෙදන කොටයි බෙදලා කරන කොටයි තියෙන වෙනස මොකද්ද? වාසි මොනවද? හොඳ පැත්ත මොනවද? වාසි මොනවද? හොඳ පැත්ත මොනවද? අපි කියන්නේ පුතාට හිතා ගන්න පුළුවන්. right. දැන් එකිනෙක අපි අරගෙන සාකච්ඡා කරමු. ලියන්න පුතේ පළවෙනි එක අංක 1 පළවෙනි වාසිය. ශ්‍රම ඵලදායීතාව ඉහළ යාම. අංක 1 ලියන්න පුතේ ශ්‍රම ඵලදායීතාව ඉහළ යාම. ශ්‍රම ඵලදායීතාව ඉහළ යාම. අංක 1 ලියන්න පුතේ ශ්‍රම ඵලදායීතාව ඉහළ යාම. ඒ කියන්නේ මොකද්ද පුතේ? ආන්න බලන්න. දැන් එහෙ මෙහෙ දුවන්නේ නේ. එක තැනක ඉඳන් පුංචි කාර්යයක් කරන්න. ශ්‍රමිකයන්ගේ ඵලදායීතාව මොකද වෙන්නේ පුතේ? වැඩි වෙනවා. ශ්‍රම ඵලදායීතාව ඉහළ යාම. එහෙනම් පළවෙනි වාසිය ලියුව මොකද පුතේ? පළවෙනි වාසිය ශ්‍රමිකයන්ගේ ඵලදායීතාව වැඩි. දැන් වැඩිපුර වැඩ කරනවා. මැෂින් වල. ඔබ දිනක ගාමන්ට් එකකට ගිහින් බලන්න පුතේ මේ ශ්‍රම විභජනය කරපු ඔබ පාසලෙන් එක්කන් යන්න. ඔය පාසලේ ආර්ථික විද්‍යා ගුරුවරයා ව්‍යාපාර අධ්‍යයන ගුරුවරයා මේ කොරෝනා තත්ත්වය නොතිබුණොත් ඔබ ෆීල්ඩ් විසිට් එකක් පුංචි ශේෂ්ත්‍ර චාරිකාවක් එක්කන් යන්න. එතෙන්දි ගාමන්ට් එකකටත් එක්කන් යන්න. ගිහින් බලන්න පුතේ මේ අය මැෂින් වගේ වැඩ. මැෂින් එකට දෙවනි වෙන්නේ නැතුව වැඩ. නොදිවෙනුව වැඩ. තාම හරි පුදුමයි. වේගින් වැඩ. ඒ කියන්නේ පුතේ මේ ශ්‍රමිකයන්ගේ ඵලදායීතාව මොකද වෙන්නේ පුතේ? වැඩි වෙනවා. ශ්‍රම ඵලදායීතාව වැඩි වෙනවා. ලියන්න දෙවෙනි එක. ඒකක පිරිවැය පහළ යාමට හේතු වීම. 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 මම ඉස්සෙල්ලා කිව්වා මතකනේ. පැය 8ක ශ්‍රමිකයාට ගෙවද්දී පැය 2ක් ගෙවලා තියෙන්නේ මොකටද? ඇවිත්තට. නේද? ඇවිත්තට ගෙවලා තියෙන්නේ. ඒත් අපි දුන් දවසට රුපියල් 800ක් කියලා. 800න් 200ක් ගෙවලා තියෙන්නේ මොකටද පුතේ? ඇවිත්තට. ඇවිත්තට. එහෙනම් පුතේ දැන් ඇවිදින්නේ. ඒ කාලය ඉතුරු වෙන. ඒ ඉතුරු වෙච්ච කාලෙන් තව වැඩ කරනවා. එහෙනම් පුතේ ශ්‍රම විභජනයෙන් ශ්‍රමිකයන්ගේ කාලය ඉතුරු වෙනවා. ඒ ඉතුරු වන කාලෙන් තව වැඩ කරනවා. ශ්‍රමිකයන්ගේ ඵලදායීතාව හදන භාණ්ඩයක ප්‍රමාණය වැඩි වෙනවා. අවසානයේ පුතේ එකක් හදන්න යන පිරිවැය අඩු වෙනවා. අපි දෙවෙනි කරුණ ලියමු මොකක්ද? ඒකක පිරිවැය පහළ යාමට හේතු වීම. දැන් ඊළඟ අංක 3. නවීන යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීමට ඇති හැකියාව. ඊළඟ ලියන්න. නවීන යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීමට ඇති හැකියාව. නවීන යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීමට ඇති හැකියාව. නවීන යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීමට ඇති හැකියාව. නවීන යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීමට ඇති හැකියාව.
මේ බලන්න පුතේ කතාව. දැන් එක්කෙනෙක් තනිව සිදු කළා නම් හිතන්න මේ සාමට් එකේ සේවකයේ 5යි 15යි 45යි 49යි 54යි 61ක් ඉන්නවනේ. මේ ගාමන්ට් එකේ දැන් සේවකයෝ 61ක් ඉන්නවා. තනිව භාණ්ඩය හැදුවනම් මේ 60 දෙනාටම පුතේ මේක කියලා දෙන්න. හිතන්න මෙහෙම. ඔන්න අලුත් අයන් එකක් ඇවිල්ලා. අලුත් ටෙක්නොලොජි එකක් තියෙන අයන් එකක් ඇවිල්ලා. හිතන්න රෙදි කෑල්ල වලින් දුවන් සයන්ක්‍රියව ගිහිල්ලා අයන් වෙලා එහෙම එන මැෂින් අයන් එක. හරිද? දැන් පුතේ මේ අයන් එක ශ්‍රම විභජනය කරලා තිබුණේ නැත්තම් මේ අයන් එක පුතේ මෙන්න මේ 61 දෙනාටම පුරුදු කරන්න. ඇයි? හැමෝම අයන් කරනවා. හැමෝම තනිවනේ හදන්නේ පුතේ බලන්නේ. ෂර්ට් එක තනියම. හැම කෙනාටම අයන් කරන්න වෙනවා. මේ අයන් එක පුතේ 61 දෙනාටම කියලා දෙන්න. 61 දෙනාට. 61 දෙනාට. එහෙනම් පුතේ බලන්න දවසක් ගාමන්ට් එක වහලා නේද? ඔක්කොම ටික ශාලාවකට අරගෙන අයන් එක පුරුදු කරන්න. හැමෝටම කියලා දෙන්න. හැබැයි පුතේ මතක තියාගන්න. මේ විදිහේ මේ ශ්‍රම විභජනය කළාට පස්සේ එහෙම ඕනේ. අයන් කරන්නේ කී දෙනාද? අයන් කරන්නේ කී දෙනාද? 5 දෙනා. අයන් කරන්නේ කී දෙනාද? 5 දෙනා. එහෙනම් අයන් කරන එක පුහුණු කරන්න ඕන කී දෙනාටද? 5 දෙනාට. අන්න පුතේ අයන් එක ගෙනාවා මේ 5 දෙනා ගත්තා. පැය කීපයකින් පුරුදු කරන්න පුළුවන්. පුරුදු කළා ඊළඟ දවසේ මෙතෙන්ට අයන් එක දැම්මා. එහෙනම් බලන්න තාක්ෂණය පහසුවෙන් ආදේශ කරන්න පුළුවන්. ඇයි? ඒ මැෂින් එක පාවිච්චි කරන්නේ කීප දෙනෙක්? ඔක්කොම ටික පාවිච්චි කරන්නේ. දැන් මේ 61 දෙනෙක් ඉන්නවනේ process එක ඇතුලේ. ඒ 61 දෙනාටම පුහුණු කරන්න ඕනේ. මේ 5 දෙනයි අයන් කරන්නේ. ඒ 5 දෙනාට පුහුණු කළා නම් ඇති. 5 දෙනාට පුහුණු කරන්න ඇති. එහෙනම් මැෂින් පහසුවෙන් ආදේශ කරන්න පුළුවන්. ඊළඟට යන්න. නවෝත්පාදන බිහිවීම. නවෝත්පාදන බිහිවීම. නවෝත්පාදන බිහිවීම. නවෝත්පාදන බිහිවීම. නවෝත්පාදන බිහිවීම. නවෝත්පාදන බිහිවීම. පුතේ නවෝත්පාදන කියන්නේ අලුත් දේවල්. නවෝත්පාදන කියන්නේ මොකක්ද පුතේ? අලුත් දේවල්. පුතේ මේ ශ්‍රම විභජනය කළාම සේවකයා දිගින් දිගටම නිරත වෙන්නේ එකම කාර්යයක. ශ්‍රම විභජනය කළාම ශ්‍රමිකයා දිගින් දිගටම නිරත වෙන්නේ එකම කාර්යයක. එතකොට පුතේ දිගින් දිගටම එකම කාර්යයක නිරත වුණාම ශ්‍රමිකයාට අදාළ කාර්ය පිළිබඳව මොකක්ද තියෙන්නේ? ශ්‍රමිකයාට දිගින් දිගටම එකම කාර්යයක නිරත වෙනවනේ. එතකොට අලුත් අදහස් වලට අර දිගින් දිගටම එකම කාර්යයක් කරනකොට පුතේ ඒ කාර්යය පිළිබඳ ඒ දෙය පිළිබඳ සුවිශේෂී දක්ෂතාවයක් හිමි කරගන්න. ඒතර යාට අලුත් ක්‍රම අලුත් අදහස් එනවා. භාණ්ඩේ ගුණත්වය වැඩි කරන්න පුළුවන් අලුත් යෝජනා. අන්න ඒවට කියනවා පුතේ නවෝත්පාදන. දැන් සේවකයා දිගින් දිගටම එකම කාර්යයක් කළා මෙයා එක්ස්පර්ට් කෙනෙක්. එයාගේ මේ කොලර් එක මේ හැඩය නෙවෙයි. අපිට මෙවැනි හැඩයක් නිර්මාණය කරන්න පුළුවන්. අලුත් අදහස් තියෙනවා. ඇයි විශේෂත්වය කියන්නේ? මේ පැක් කරන කෙනා අවුරුදු ගාණක් පැක් කළා. එයා අලුත් පැකින් කරන ක්‍රමයක් කියන්නේ. මේ ෂර්ට් එක මේ හැඩයට නෙවෙයි. අපි
මේ වෙනත් හැඩයකට පැක් කරමු. අලුත් අදහසක්. එහෙනම් ශ්‍රම විභජනයේ ඇතුළේ පුතේ සේවකයෝ සුවිශේෂී දක්ෂයෝ. ඒ සුවිශේෂී දක්ෂයෝ අලුත් අදහස් වලින් ඉදිරිපත් කරනවා. නව නිර්මාණ කරනවා. දැන් ඩිසයින් කරන කෙනෙක් කියලා හිතන්න. ඩිසයින් මෙතන ඉන්නවා මේ ඩිසයින් මෙරේදී කපන තැන ඉන්න ඩිසයින් කරන කෙනෙක්. පතුරම අඳින කෙනෙක්. එයා දිගින් දිගට මේකම පතුරම අඳිනකොට පුතේ පතුරම අඳිනකොට ඒ කාර්යය පිළිබඳ දක්ෂයෙක්. එයා ගාමන්ට් එක අයිතිකාරයට කරනවා. මේ පතරම වෙනස් කරනවා. මේ හැඩේ ගමු. මේට වඩා පහසු හැඩයක් තියෙනවා. මේට වඩා අලුත් ඩිසයින් එක අලුත් හැඩයක් තියෙනවා. අන්න ඒ වගේ නවෝත්පාදන අලුත් දේවල් බිහි කරනවා. ඊළඟ කියන්නේ ශ්‍රමිකයන්ගේ කාලය ඉතිරි වීම. ඊළඟ ශ්‍රමිකයන්ගේ කාලය ඉතිරි වීම. ශ්‍රමිකයන්ගේ කාලය ඉතිරි වීම. ශ්‍රමිකයන්ගේ කාලය ඉතිරි වීම. කාලය ඉතිරි වීම. පුතේ ශ්‍රමිකයන්ගේ කාලය ඉතුරු වෙනවා. මේ අහනවද? මම හරි ඉස්සෙල්ලම ගත්තා. දැන් එහි මෙහි ඇවිදින්නේ. ඇවිදින්න ගිහපු පැය දෙක දැන් වැඩ කරන්නේ. කාලය ඉතුරු. කාලය ඉතුරු නම් පුතේ ඒ ඉතුරු වන කාලය තව දෙයකට යොදවන්න පුළුවන්. අපරාධයන් කර්මාන්තශාලාව ඇතුලේ ඔබ මොබ ඇවිදින්න පාවිච්චි කරපු කාලය දැන් වැඩට යොදා ගන්න පුළුවන්. ඊළඟ කාර්යක්ෂමතාව වැඩි වීම. කාර්යක්ෂමතාව වැඩි වීම. කාර්යක්ෂමතාව වැඩි වීම. වේගවත් වෙනවා. කාර්යක්ෂමතාව වැඩි වීම. කාර්යක්ෂමතාව වැඩි වීම. ඊළඟ නිෂ්පාදිතවල ගුණත්වය ඉහළ යාම. ඊළඟ නිෂ්පාදිතවල ගුණත්වය ඉහළ යාම. නිෂ්පාදිතවල ගුණත්වය ඉහළ යාම. නිෂ්පාදිතවල ගුණත්වය ඉහළ යාම. මේ බලන්න. දැන් මේ ක්‍රියාවලියේ ඉන්නේ ඔක්කොම එක්ස්පර්ට්ලා. සුවිශේෂී දක්ෂයෙක්. අවුරුදු ගානක් එකම කාර්යය කරපු සුවිශේෂී දක්ෂයෙක්. පුතේ මෙන්න මේ සුවිශේෂී දක්ෂයෝ අතින් නිර්මාණය වෙන භාණ්ඩයේ ගුණත්වය වැඩි. එක්ස්පර්ට්ලා. ආධුනිකයෝ නෑ. පුරුදු වෙන මිනිස්සු නෑ. මේ බලන්න. මේ සියලු දෙනා ඒ කාර්යයට දක්ෂයි. විශේෂ ප්‍රාගුණ්‍යයක් විශේෂීකරණයක් හිමි කරගත් අය. අන්න පුතේ මේ සුවිශේෂී දක්ෂයෝ අතින් බිහිවන භාණ්ඩයේ ගුණත්වය වැඩි. ඊළඟට වෙළඳපළ තරඟකාරීත්වයට වෙළඳපළ තරඟකාරීත්වයට වෙළඳපළ තරඟකාරීත්වයට පහසුවෙන් මුහුණ දිය හැකි වීම. වෙළඳපළ තරඟකාරීත්වයට පහසුවෙන් මුහුණ දිය හැකි වීම. වෙළඳපළ තරඟකාරීත්වයට පහසුවෙන් මුහුණ දිය හැකි වීම. ඒ කියන්නේ මේක. වෙළඳපළ තරඟට පහසුවෙන් මුහුණ දෙන්න. බලන්න හොඳට. දැන් තරඟය කියන්නේ මොකක්ද? අපි වගේම ෂර්ට් මහන තව නිෂ්පාදකයෝ ටිකක් ඉන්නවා. අපි අපේ මේ ගාමන්ට් එකේ මහන ෂර්ට් එක වගේම ෂර්ට් මහන තව නිෂ්පාදකයෝ ටිකක් ඉන්නවා. ඒතර වෙළඳපළට ගියාම ඒ ෂර්ට් මහන අනිකුත් නිෂ්පාදකයොත් එක්ක අපිට තරඟයක් තියෙනවා. පැහැදිලිද? තරඟයක් තියෙනවා. ෂර්ට් මහන අනිකුත් නිෂ්පාදකයොත් එක්ක තරඟයක් තියෙනවා.
තරගට පහසුවෙන් මුහුණ දෙන්න පුළුවන්. අපේ බාණ්ඩ පහසුවෙන් මුහුණ ගන්න පුළුවන්. ඒ වෙන්නේ කොහොමද මේ බලන්න. අපේ බාණ්ඩේ පුතේ පිරිවැය අඩු. ශ්‍රම විභජනය කළා. වියදම අඩු. මිල අඩු කළ දෙන්න පුළුවන්. මිල අඩු කළාම ටක් ගාලා අපේ විකින්නවද නැද්ද? විකිනවා. ශ්‍රම විභජනය කළානේ තියෙන්නේ. ශ්‍රම පිරිවැය අඩු වෙන්නේ. අපේ පිරිවියදම අඩු. ඵලදායීතාව වැඩි, කාර්යක්ෂමතාව වැඩි. අපිට පුතේ තරඟකරුවන්ට වඩා අඩු මිලකට දෙන්න. ෂර්ට් එකක් කියලා අනිත් හැමෝගෙම ළඟ 1500. අපේ ආයතන ශ්‍රම විභජනය කරපු නිසා අපිට අඩු මුදලකට දෙන්න පුළුවන්. අපි 1300 දෙන්න. එහෙම වුණාම කොහෙන්ද පුතේ? අපේ ෂර්ට් එක අපිට පහසුවෙන් විකුණ ගන්න පුළුවන්. අනිත් එක මම කිව්වා ශ්‍රම විභජනය ඇතුළේ පුතේ මේ නිෂ්පාදන ක්‍රියාවලිය කරන්නේ සුවිශේෂී දක්ෂින්. මේ සුවිශේෂී දක්ෂයෝ අතින් බිහිවන භාණ්ඩයේ ගුණත්වය වැඩි. ක්වොලිටි එක වැඩි. ඒතර ගුණත්වය වැඩි භාණ්ඩය තරඟයේදී අලෙවි කරගන්න පහසුයි. පැහැදිලිද? right. හොඳයි. ඔන්න පුතේ අපි කරුණු ප්‍රමාණයක් කතා කරනවා. දැන් මම අහනවා පුතාගේ මේක නරක නැද්ද? නරකක් තියෙනවා. ලියන්න තියෙන මාතෘකාව ඊළඟට ශ්‍රම විභජනයේ අවාසි. ශ්‍රම විභජනයේ අවාසි. ශ්‍රම විභජනයේ අවාසි. ශ්‍රම විභජනයේ අවාසි. ලස්සන මාතෘකාව ලියන්න. ශ්‍රම විභජනයේ අවාසි. ලස්සන මාතෘකාව ලියන්න. ශ්‍රම විභජනයේ අවාසි. ඕකේ පුතේ හොඳ වගේම නරකක් තියෙනවා. ශ්‍රම විභජනයේ අවාසි. අපි දැන් නරක පැත්ත ගැන කතා කරන්නේ. මොනවද පුතේ තියෙන අවාසි? පළවෙනි අවාසිය ලියන්නේ ශ්‍රමිකයන් වෘත්තීය රෝගවලට ගොදුරු වීම. ශ්‍රමිකයන් වෘත්තීය රෝගවලට ගොදුරු වීම. ශ්‍රමිකයන් වෘත්තීය රෝගවලට ගොදුරු වීම. පුතේ වචනයක් අහුණා අපිට. මොකද වචනේ? වෘත්තීය රෝග. පුතේ යම්කිසි මිනිසෙකුට තමන්ගේ රස්සාව නිසා ලෙඩක් හැදෙනවා නම් අන්න ඒකට කියනවා වෘත්තීය රෝගයක්. යම්කිසි මිනිසෙකුට ශ්‍රමිකයෙකුට තමන්ගේ රස්සාව නිසා රෝගයකට ගොදුරු වෙන්න වෙනවා. රස්සාව නිසා ලෙඩෙක් වෙනවා නම් අන්න යාට කියනවා වෘත්තීය රෝගියෙක්. වෘත්තීය රෝගයක්. හිතන්න මෙන්න මේ පැක් කරන තැන ඉන්න කාන්තාවක් එයා කරන්නේ කිලෝ 25ක් බර පෙට්ටි අරගෙන රාක් එක අඩු කරනවා. ගඩාවේ එයා කරන්නේ පැක් කරන තැන අර කිලෝ 25ක් විතර බර පෙට්ටි අරගෙන එයා රාක් වල අඩු කරනවා. එයා කාර්යය. ඒක තමයි කරන්නේ උදේ ඉඳන් හවස. දවසකට 10 වතාවක් විතර මොකෝ වෙන්නේ? 5ක් තෙලුයිසේ. ඒතර එයා කරන්නේ එක කාර්යයක්. එයාගේ පුතේ මේ කොඳු වැට පෙළ මොකෝ වෙන්නේ? ගෙවෙන්නේ. කොඳු වැට පෙළ ගෙවෙන්නේ. අන්නේ කොඳු වැට පෙළ ගෙවී යාමේ රෝගයකට එයා ඔස්ටියෝපොරෝසිස් හැදෙනවා. ඒතර බලන්න මෙයා එකම කාර්යයක් කරන්නේ එක කාර්යයක්. මෙයා දීර්ඝ කාලයක් මෙන්න මේම උස් පහත් වීමේ ප්‍රතිඵලය පුතේ. එයාගේ කොඳු වැට පෙළ ගෙවී යාමේ රෝගාබාධයකට එයා ලක් වෙනවා. ඔස්ටියෝපොරෝසිස් කියන්නේ.
එතකොට මේ කොඳු ඇට පෙළ දි รา පත් වීමේ රෝගයට මෙයා ගොදුරු වෙන්නේ මොකක් නිසාද? ශ්‍රම විභජනය ඇතුලේ එකම කාර්යයක් කරපු නිසා. මම දන්න කෙනෙක් ඉන්නවා අපේ ගමේ ගාමන්ට් යන කෙනෙක්. ඒ මිනිස්සයා කතා කර කර ඉන්නකොට මොනම කරනවා. ඔහොම කරලා ටිකක් වෙලා සාක්කු දාගත්තා. කාන්තාවක් නිකන් කතා කරගෙන ඉන්නකොට මෙහෙම කළා දන්නේ නැහැ යා. සාක්කු දාගත්තා. මට ඇහුවා හොයලා බලලා විස්තර. මෙයා ගාමන්ට් එකේ අයන් එකේ වැඩ කරා. අයන් කරන දරුවෙක්. මොකද එයා දවසකට ලක්ෂ කෝටි වතාවක් මේ ජීවිත කාලේ මේ රෙදි අයන් කළා මෙහෙම. මේ ගෝල ජොයින්ට් ගෙවිලා. නේද මේ ඒවයි ජොයින්ට් ගෙවිලා. දැන් නිකන් ඉන්න වෙලාවට අත මෙහෙම. රස්සාවන සාහිච්චලක. මගේ යාළුවෙක් ඉන්නවා මිනිහා ඩ්‍රයිවර් කෙනෙක්. හරිද ඩ්‍රයිවර් කෙනෙක්. දවසේ ඉතින් අර කරකවන එක තමයි කරන්නේ ස්ටීරින් වීල්. මිනිහා රෑ නිදා ගන්නකොට රෑ නිින්දෙන් එක පැත්තක ඉඳලා අනිත් පැත්තට හැරෙන්නේ ස්ටීරින් වීල් එක කරකවනවා. ඇයි? වෘත්තීය රෝග ලෙඩ. පැහැදිලිද? හරි. එහෙනම් මේ බලන්න හොඳට. අන්න ඒ වගේ ලෙඩ වලට ගොදුරු වෙනවා. ඇයි? එකම කාර්යයක් කරනකොට පුතේ එක පැත්තයි වැඩ කරන්නේ. ඊළඟට එකම කාර්යයක දිගින් දිගටම නිරත වීම නිසා එකම කාර්යයක දිගින් දිගටම නිරත වීම නිසා දෙවෙනි අවාසිය පුතේ එකම කාර්යයක දිගින් දිගටම නිරත වීම නිසා එම කාර්ය නීරස වී එකම කාර්යයක දිගින් දිගටම නිරත වීම නිසා එම කාර්යය නීරස වී ශ්‍රම ඵලදායීතාව පහත වැඩි. එකම කාර්යයක දිගින් දිගටම නිරත වීම නිසා එම කාර්ය නීරස වී ශ්‍රම ඵලදායීතාව පහත වැඩි. පුතේ මේ අහන්න ඕනද? දැන් පුතා ගන්න දැන් උතර වාඩිලා පැය දෙකකට ආසන්න කාලයක් එනවා. දැන් වාඩි වෙලා ඉන්න එක එපා වෙලාද නැද්ද? එපා වෙලා. නේද? ඔව් පුතේ. මේ ගාමන්ට් වල ශ්‍රම විභජනය කරපු ආයතන වල උදේ පටන් ගත්තම හවස වෙනකන් එකම දේ කරනවා. එකම කාර්ය දිගින් දිගටම කිරීමේ ප්‍රතිඵලය තමයි ශ්‍රමිකයාට ඒ කාර්ය පාවයි. විවිධත්වයක් නැහැ. ඒකාකාරයි. අන්න ශ්‍රම විභජනය ඇතුළේ පුතේ එකම කාර්යයක දිගින් දිගටම එකම ඉරියව්වකින් කරනකොට අදාළ කාර්යය පාවයි. තිත්තරය. අන්න කාර්යය එපා වුණාම සේවකගේ ඵලදායීතාව මොකද වෙන්නේ? පහළ වැටෙනවා. ඊළඟට යන්නේ එක් සේවකයෙකුගේ හෝ එක් අංශයක බිඳ වැටීමක් නිසා समस्त निष्पादन क्रियावलिय एक सेवकයෙකුගේ හෝ අංශයක බිඳ වැටීමක් නිසා समस्त निष्पादन क्रियावलिय බිඳ වැටීම එක් සේවකයෙකුගේ හෝ අංශයක බිඳ වැටීමක් නිසා
සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ වැටේ. එක් සේවකයෙකුගේ හෝ අංශයක බිඳ වැටීමක් නිසා සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ වැටේ. ඒක වෙන්නේ. දැන් මේ බලන්න ඕනේ. දවසක මේ ගාමන්ට් එකේ මෙන්න මේ මහන 4 දෙනා බට්නල්ල දැන කී දෙනෙක් ඉන්නවද? 4 දෙනා. ඒ 4 දෙනා වැඩට ආවේ. හිතන්නකෝ එක්කෙනෙක් ගෙදර මලගයක් වෙලා ආවේ. එක්කෙනෙක් ගෙදර මලගයක් වෙලා ඒ 4 දෙනා මල ගෙදර ගිහින්. බට්නල්ලාන්සේ 4 දෙනා නෑ. වැඩ පටන් ගත්තා. මොකෝ වෙන්නේ? ගබඩාවෙන් වෙදි ටික ටට්ටක් ගාලා මෙතෙන්ට එනවා. මෙතනින් කපලා මෙතෙන්ට දාන දඩබඩ ගාලා මෙතනින් පට් ගාලා මෙතෙන්ට දානවා. හැබැයි පුතේ මෙතන භාණ්ඩ ටික ගොඩ වෙනවා. ඉස්සරහට යන්නේ බටන් අල්ලන 4 දෙනා මල ගෙදර ගිහින්. දැන් මොකෝයි? මෙතනි මේ අයට හදන්න භාණ්ඩ නෑ. මේ අය කොටුපන්න දාන අදින හැංගිමුත් අල්ලනවා. ඇයි? වැඩනේ. අනවශ්‍යයි. බලන්න පුතේ ශ්‍රම විභජනයේ ඇතුලේ නිෂ්පාදන ක්‍රියාවලිය දම්වැලක පුරුක් වගේ එකිනෙක ඇමිනිලා තියෙනවා. වර්ගයේ ශ්‍රම විභජනයේ ඇතුලේ නිෂ්පාදන ක්‍රියාවලිය ශ්‍රම විභජනය කළාම නිෂ්පාදන ක්‍රියාවලිය දම්වැලක පුරුක් වගේ ඇමිනිලා තියෙනවා. එක පුරුකක් නැති වුණොත් සමස්ත ක්‍රියාවලියෙන් බිඳ. දැන් මැනේජර් ගිහින් කියන මෙන්න මෙයාට අයන් කරන තැනට යාට කියන ඔයා යන්න බටන් අල්ලන්න. මෙයා කියනවා අපි බටන් අල්ලන මැෂින් එක අල්ලලවත් නෑ. අපි ඒකට මෙලෝඩයක් ගන්න. අපි ආදා පටන් කළේ අයන් කරන එක අපිට උතෙන්ට ගිහිල්ලා නිකන් කරන්ට් එක වද්දගෙන මැරෙන්න බෑ. නෑ මැෂින් එකට අතව කරගන්න. සේවක ප්‍රතික්ෂේප. රෙදි මහන තැන එක්කෙනෙකුට කියනවා ඔයා ගිහින් බටන් අල්ලන්න. එයා කියනවා ඔය මහන මැෂින් එකේ ස්විච් එකවත් අපි දන්නේ නැහැ. ඕක මොකක් හරි පිච්චුනොත් අපේ පාර පිට වැටෙනවා. අපි දන්නේ නැහැ ඕක. අපි ආපුම කරේ මහන එක ශ්‍රම විභජනයේ. ඒ සේවකයා යන්නේ බලෙන් සේවකයෝ පුත්‍යාංශ වලට දාන්න. එනම් බලන්න එදා දවසේ ගාමන්ට් එක වහන්න වෙනවද? ගාමන්ට් එක වහන්න. නා ශ්‍රම විභජනයේ අවාසිය කැපේ. එක අංශයක බිඳ වැටීමක් වුණොත් සමස්ත ක්‍රියාවලිය බිඳ වැටෙනවා. මේක දම්වැලක පුරුක් වගේ එකිනෙක ඇමිනිලායි තියෙන්නේ. හරිද? right. ඊළඟට ඊළඟ අවාසිය සේවකයන්ට පටු විශේෂීකරණය නිසා සේවකයන්ට පටු විශේෂීකරණය නිසා නව රැකියාවක් සොයා ගැනීමේදී ගැටලු මතුවීම. නව රැකියාවක් සොයා ගැනීමේදී ගැටලු මතුවීම. නව රැකියාවක් සොයා ගැනීමේදී ගැටලු මතුවීම. මේ අනුපතේ හොඳට අලුත් රස්සාවක් හොයාගනිද්දී ගැටලු මතුවේ. මේ බලන්න නව රැකියාවක් සොයා ගැනීමේදී ගැටලු මතුවේ. පුතේ අපි රස්සාවකට ගියාම අපි ලබන්නේ පුහුණුවක්නේ. රස්සාවකට ගියාම අපි ලබන්නේ පුහුණුව. ඒතර ඒ අත්දැකීම එක්ස්පීරියන්ස් එක තව රස්සාවකට යද්දී උපකාරයක් වෙනවා. දැන් ගොඩක් වෙලාවට ඔය රස්සාවකට යද්දී ඉන්ටර්විව් එකේදී අහන්නේ ඔයාට එක්ස්පීරියන්ස් තියෙනවද කියලා. පුතේ මේ ශ්‍රමිකයා ශ්‍රම විභජනයේ ඇතුලේ ගන්න පුහුණුව එක්ස්පීරියන්ස් එක පළපුරුද්දේ ඇති වැඩක් නෑ පුතේ. ඇයි වැඩක් නැත්තේ? එයා දන්නේ පුංචි දෙයක් විතරයි. හිතන්න මෙහෙම මේ අයන් කරන මිනිස්සයා අවුරුදු 5ක් ගාමන්ට් ගියත් අවුරුදු 5 මෙයා කරන්නේ අයන් කරන. එයාට පුතේ පළපුරුද්ද තියෙන්නේ මොකක් ගැන විතරයි? අයන් කරන එක ගැන විතරයි.
එයා කවදා හරි අලුත් රස්සාවකට ගියත් ඒ අලුත් රස්සාවෙන් එයා කරන්නේ මොකක්ද? අයන් කරනවා. ඉතින් අයන් කරන තැන වේකන්සියක් ඇති වෙන එකේ දුර්ලභයි. ඒතර මෙයා අලුත් රස්සාවකට යද්දී ඒ අලුත් ගාමන්ට් එකේ මහාන තැනට වැටුණොත් එයා ආධුනික සේවකයෙක්. එයාගේ අර පුහුණු බිඳුව ප්‍රයෝජනයක්. එහෙනම් පුතේ මේ සේවකයාට අලුත් රස්සාවක් හොයාගනිද්දී මෙතන ඉන්න කෙනා දිලිපයි. අයන් කරන කෙනා අලුත් වෙන ගාමන්ට් එක රස්සාවකට යනවා නම් යන්න ඕන අයන් කරන තැනම රස්සාවකට. නැත්නම් වැඩක්. හරිද? right. ඊළඟ සේවකයාට සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් නොමැති වීම. සේවකයාට සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් නොමැති වීම. සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් නොමැති වීම. අපේ ගෙවල් ළඟ මනස් දරුවෙක් ගාමන්ට යනවා. මම දවසක් යද්දි ගෙලමින් ඒ දරුවගේ ආච්චි ඒ දරුවට බනිනවා. මම කියලා බනින්නේ මේ කෙල්ල අවුරුදු 8ක් ගාමන්ට් ගියා. ආච්චි බනිනෝනේ. මේ කෙල්ල අවුරුදු 8ක් ගාමන්ට් ගියා. හැබැයි තාම කොට්ටුරයක් මූට්ටු කරගන්න බැහැ. ආච්චි. හරිද? ආච්චි මොකද? මේ කෙල්ල අවුරුදු 8ක් ගාමන්ට් ගියා. තාම කොට්ටුරයක් මූට්ටු කරගන්න බැහැ. කොට්ටුරයක් මූට්ටු කරගන්න. එහෙම කියලා බයි. පුතේ එතකොට කෙල්ල කියනවා මෙහෙම. මොකද කෙල්ල කියන්නේ? මම අවුරුදු 8ක් ගාමන්ට් ගියත් මම වැඩ කළේ එක තැනක. මම වැඩ කළේ අයන් කරන තැන. ආච්චි ඕන හැට්ටයක් දෙන්න සුපිරියට අයන් කරලා දෙන්නම්. මම වෙන මොකුත් දන්නේ නැහැ. දැන් බලන්න පුතේ උකට. අර සේවකයා ලබපු අත්දැකීමෙන් වැඩක් තියෙද? එයා දන්නේ පුංචි කාර්යයක් විතරයි. ශ්‍රම විභජනය ඇතුලේ සේවකයාට එක පොඩි දෙයක් දෙන්න. දැන් හරිනම් පුතේ අවුරුදු 8ක් ගාමන්ට් ගිහපු තරුණියට තමන්ගේ කියලා ගාමන්ට් එකක් දාන්න පුළුවන් වෙනවා. තමන්ට ඇඳුමක් මොනන්න පුළුවන් වෙනවා. එහෙම හැකියාවක් එයාට තියෙන්නේ පුංචි කොටසක් පිළිබඳව අවබෝධයක් විතරයි. හරිද? right. ඊළඟ අංකය පුද්ගල සංවර්ධනයට බාධා ඇතිවීම. 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 ඒ කියන්නේ මේකයි පුතේ. දැන් අපි රැකියාවෙන් සංවර්ධනයක් බලාපොරොත්තු වෙනවා. දැන් මම ගුරුවරයෙක් විදිහට දඩිසේනානායක ඉස්කෝලේ වැඩ කරද්දී මම බලාපොරොත්තු වෙන සංවර්ධනයක්. මොකද ඒ සංවර්ධනය? මගේ වෘත්තිය මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. මොනවද? මම සාමාන්‍ය ගුරුවරයෙක් විදිහට ආවා. අංශභාර කෙනෙක් වෙනවා. ඊට පස්සේ සහකාර විදුහල්පතිවරයෙක්, නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්, විදුහල්පතිවරයෙක්, අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙක් එහෙම කියලා මම ඉස්සරහට යන බලාපොරොත්තුවක් තියෙනවා. රස්සාවක ඒකයි පුතේ අපි. අපි කියන්නේ ප්‍රොමෝෂන් ටිකක් අරන් ඉස්සරහට යනවා. ඒක හැම සේවකයෙකින් බලාපොරොත්තුවක්. නැතුව පුතේ බැඳිච්ච තැනම සේවයට ගියරේ ආවත් මේ තනතුරේම සේවයට ගිය තනතුරේම අවසන් වෙනකන් ඉන්නවා නම් අපිට ඒක අපි බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි. පුතේ මේ බලන්න හොඳට මෙන්න මේ සේවකයාට සමස්ත ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් නැහැ. අර දරුවෙක් 4 වෙනි කරුණ අහනවා. මම උදාට ෆොටෝ එකක් ගහලා දාන්න ඒක බලන්න මට
අංක පිළිවෙලට මතක නැහැ. හරි. හතරවෙනි කරුණේ මම පුතාට ෆොටෝ එකක් ගහලා දාන්නම්. ඒකේ බලා ගන්න. හරිද? රයිට්. ඒක බලන්න. මෙන්න බලන්න ඔබට මේ සේවකයාට පුතේ රෙදි මහන එක ගැන විතරයි අවබෝධයක් තියෙන්නේ. මෙයාට උපරිමේ මේ මහානංශේ ප්‍රධානිය වෙන්න පුළුවන්. කවදාවත් මෙයාට මේ ගාමන්ට් එකේ මැනේජර් කෙනෙක් වෙන්න. ඇයි? මැනේජර් කෙනෙක් වෙන්න නම් මේ ඕවරෝල් ප්‍රොසෙස් එක ගැන දැනුමක් තියෙන්න. මේ සමස්ත ක්‍රියාව පිළිබඳ අවබෝධයක් තියෙන්න. හැබැයි පුතේ මෙයාට කවදාවත් මේ අංශවලට උපදෙස් දෙන්න. ඇයි? ඒ අංශ පිළිබඳ එයාට අවබෝධයක් මෙයා උපදෙස් දෙන්න ගියොත් මේ බටන් අල්ලන කෙනාට එයා කියන්නේ ඔය දන්න ඉටි ගෙඩියක් තියෙන වෙයි. ඔය මේ ඔය යන්න ඔය මේ අවුරුදු ගානක් මහන් තැනදී ඔය දන්න ඔය බටන් අල්ලන්න. අපි මේ බටන් අල්ලනවා දාපට ඔය මේ උපදෙස් දෙන්න තු යන්න කියලා එහෙම නිකන් එනවනේ. ඇයි? ඇයි? එයා බටන් අල්ලන කෙනෙක් දන්නේ නැහැ. එහෙනම් පුතේ මෙයාට පුද්ගලයෙක් විදියට රැකියාවේ සංවර්ධනයක් ප්‍රොමෝෂන්ස් ගන්න. ඇයි? මෙයාට සමස්තය පිළිබඳ අවබෝධයක් නැහැ. ඊළඟට යන්නේ නිෂ්පාදිතයට වන හානියක් සම්බන්ධයෙන් නිෂ්පාදිතයට වන හානියක් සම්බන්ධයෙන් නිෂ්පාදිතයට වන හානියක් සම්බන්ධයෙන් වගකීමට බැඳෙන පාර්ශවයක් නොවේ. නිෂ්පාදිතයට වන හානියක් සම්බන්ධයෙන් වගකීමට බැඳෙන පාර්ශවයක් නොවේ. නිෂ්පාදිතයට වන හානියක් සම්බන්ධයෙන් වගකීමට බැඳෙන පාර්ශවයක් නොවේ. වග කියන කෙනෙක් පාර්ශවයක් නොවේ. මෙහන් දැන් මේ අවසාන නිෂ්පාදිතය ෂර්ට් එක ආවා. මේ පැල්ලමක් තියෙනවා. මැනේජර් දැක්ක මේ ෂර්ට් වල පොඩි පැල්ලමක් තියෙනවා. අපිට මතක තියාගන්න ඕන. ක්වොලිටිය 100%ක් තියෙන. පුංචිවත් පැල්ලමක් තියෙන. නේද? මේ පොඩි පැල්ලමක් ෂර්ට් වලට වදිනවා. පැල්ලම. ෂර්ට් 10ක් විතර ගත්තා මේ පැල්ලමක් වදිනවා. දැන් මැනේජර්ට හොයාගන්න ඕන මේ පැල්ලම හැදෙන්නේ කොතනින්ද කියලා බලන්න. මේක තනියම එක්කෙනෙක් හදනවා නම් මේ මහපු එක්කෙනාට කියන්න පුළුවන්. දැන් එහෙම බෑ මේක අතින් අතට පාස් වෙනවා. භාණ්ඩය අතින් අතට පාස් වෙනවා. දැන් මෙයා මේ පැල්ලම තියෙන ෂර්ට් එකක් අරගෙන මෙතෙන්ට ඇවිල්ලා එකිනෙක අහනවා. මෙයා ගන්න මේ පැල්ලම ඔයාගෙන්ද හැදුනේ? මෙයා කියනවා කවුරු පුතේ වගකීම් ගන්න කැමතිද? දැන් ඉස්කෝලේ මම හරි වැරද්දක් කළාම කවුරුත් වගකීම් ගන්නවද? කරපේ කවුරුත් වගකීම් ගන්නේ නැහැ. නේද? පන්තිට ඇවිත් ඔබද මේ වැරද්ද කරේ? කවුරුත් කියනවා මම තමයි මේ වැරද්ද කරේ. එහෙම කියන්නේ නැහැ. කවුරුත් ෂේප් එකේ මාරු වෙනවා නේද? ඒ වගේ. ඔයා මේ පැලවල බෙදින්න මෙයා කියන අපි නෙමෙයි. මෙයා රෙඩි කපරටයි. එයා කියන අපේ මොනවා වතුරු පාරක් පැදී අපි මේ පැල්ලම් හැදින්නේ මේ යන්නනේ. පැල්ලම් කොයිද අපේ? මෙයා කියන මොකක්ද? අපි පැල්ලම් ගන්න අපි මහානෙක් කරන්නේ අපි ඇති පැල්ලම් හැදින්නේ අපි නෙමෙයි. මෙයා කියන අනේ යන්න මේ හොඳ වැඩේ මේ අපි ඇති පැල්ලම් හැදෙනවා අපි මේ බටන් අල්ලන එක කරන්නේ අපි පැල්ලම් හදනවා කියනවා. අයන් කරන තැන කියනවා මගේ අතින් ඕනවා පිච්චෙන්න පුළුවන්. මගේ අතින් පැල්ලම් හැදෙන්නේ. පැක් කරන එක කියනවා. පැක් කරද්දි මොන පැල්ලම්ද? හාද යන්න මේ යන්න. කවුරුත් වගකීම් ගත්තද? නැහැ. අන්න පුතේ කවුරුත් වග කියන්නේ. මකට පැල්ලම හැදිච්ච කෙනෙක් නැහැ. වගකීම් ගන්න. අන්න පුතේ අවසාන නිෂ්පාදිතයට වන හානියක් සම්බන්ධයෙන් වගකීමට බැඳෙන පාර්ශවයක් නැහැ. වගකීමට බැඳෙන පාර්ශවයක් නැහැ. හරිද? right. ලියන්න ඊළඟ මාතෘකාව. ශ්‍රම විභජනයේ අවාසි අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග. අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග.
ලස්සන ශ්‍රම විභජනයේ අවාසි අවම කිරීමට ගත හැකි ක්‍රියාවක්. ශ්‍රම විභජනයේ අවාසි අවම කිරීමට ගත හැකි ක්‍රියාවක්. right මේ අහන්නේ මොකද? අහන්න. දැන් ඔය කියපු විදියට ශ්‍රම විභජනයේ හරි ආකාරයක්මයි සේවකයෝ ලෙඩ වෙනවා නේද? රස්සාය පා වෙනවා ආතතියටපත් වෙනවා විවිධ ගැටලු. හැබැයි පුතේ ඔය කොච්චර ගැටලු තිබුණත් ලංකාවේ සියලු මධ්‍ය පරිමාණ මහ පරිමාණ සියලු ගාමන් ශ්‍රම විභජනය කරලා තියෙනවා. ඒකට හේතුව තමයි පුතේ මෙන්න මේ. ශ්‍රම විභජනයේ කොච්චර ගැටලු තිබුණත් ඒ ගැටලු අවම කරගෙන මේක සාර්ථකව ක්‍රියාත්මක කරගන්න පුළුවන් ක්‍රම. ඔය ගැටලු අවම කරගන්න පුළුවන් ක්‍රම. අන්නේ ක්‍රම ගැන අපි කතා කරා. එහෙනම් ශ්‍රම විභජනයේ ගැටලු තියෙන දුර්වලතා තියෙනවා. ඒ ගැටලු දුර්වලතා අවම කරගන්න ආකාරය පිළිබඳවයි අපි සාකච්ඡා කරන්නේ. ලියන වාක්‍යයකදී ශ්‍රම විභජනය තුල ඉහත දැක්වූ ආකාරයේ විශාල ගැටලු ප්‍රමාණයක් පැවතියද පහත ක්‍රියාමාර්ගයන් තුලින් ඒවා අවම කරගත හැක. පහත ක්‍රියාමාර්ග තුලින් ඒවා අවම කරගත හැක. අවම කරගත හැක. හරිද? right. පළවෙනි කියන්නේ මෙන්න ශ්‍රම විභජනය ආකාරක්ෂමයි. හැබැයි මෙන්න මේවා අනුගමනය කරාම අර දුර්වලතා අඩු කරගන්න පුළුවන්. එක ලියන්නේ ශ්‍රමිකයන් අංශ අතර මාරු කිරීම. හෙවත් කාර්ය භ්‍රමණය සිදු කිරීම. ශ්‍රමිකයන් අංශ අතර මාරු කිරීම හෙවත් කාර්ය භ්‍රමණය සිදු කිරීම. ශ්‍රමිකයන් අංශ අතර මාරු කිරීම හෙවත් කාර්ය භ්‍රමණය සිදු කිරීම. මේ බලන්න කියන්න. අංශ අතර මාරු කිරීම. මේ බලන්න. මෙතන මාස 6යි 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 මොනට ගේ භ්‍රමණය කරකවන එහෙනම් ශ්‍රමිකයෝ පුතේ මේ අංශ අතර මාරු කළාම අර කියන දුර්වලතාව කොහොම ටික අවසන් හරිද right ඊළඟ යන්නේ සේවක අභිපේරණ ක්‍රම ක්‍රියාවට නැංවීම. සේවක අභිපේරණ ක්‍රම ක්‍රියාවට නැංවීම.
සේවක අභිප්‍රේරණ ක්‍රම ක්‍රියාවට නැංවීම. පුතේ අභිප්‍රේරණ ක්‍රම කියන්නේ මේකයි. අර කියන්නේ දිරිගැන්වීමේ ක්‍රම. දැන් පුතාටත් එහෙමනේ. ඉස්කෝලේ යනකොට ඉස්කෝලේ ගිහිල්ලා එපා වෙනකොට ඉස්කෝලේ පොඩි වැඩසටහන් ටිකක් තියෙනවනේ. ක්‍රීඩා ඔස්සේ තියෙනවා. ට්‍රිප් එකක් යනවා. නේද? සංගීත ප්‍රසංග තියෙනවා. අවුරුදු උත්සව තියෙනවා. ඒ වගේ වැඩ. සේ ගාමන්ටලත් එහෙමයි. හිටපු ගමන් ගාමන්ටල එක සැරේට මම කර බ්‍රෑන්ඩ් එකක් මේ සංගීත කණ්ඩායමක් ගේනවා. සංගීත බෑන්ඩ් එකක් ගේනවා. සංගීතයක් ගන්න. අර එපා වෙච්ච ගෑනු ළමයි ටික මැෂින් පල්ලේ ඉඳලා ඇවිල්ලා නටාගෙන නටලා පැය 4-5ක් විතර නටලා කාන්ති දාන මට්ටමට ඇවිල්ලා ආවම කොහෙන්ද අර එපා වෙච්ච ගතිය යන අභිප්‍රේරණ කරන. ඒවට අපි කියන මොනවද උදාහරණ පුතාට කියන්න පුතා කියන්නේ අපිට පුළුවන් සංගීත සම්දර්ශන තියන්න පුළුවන්. චාරිකායක් ගන්න පුළුවන්. මේ සමේ මොකද කියන්නේ පැදුරු සාජ්‍ය තියන්න පුළුවන්. තව අවුරුදු උත්සව ක්‍රීඩා උත්සව තියන්න පුළුවන්. උදාහරණයක් දෙන්න. විනෝද චාරිකා සංගීත ප්‍රසංග විනෝද චාරිකා සංගීත ප්‍රසංග පැවැත්වීම විනෝද චාරිකා සංගීත ප්‍රසංග පැවැත්වීම අවුරුදු උත්සව ක්‍රීඩා උත්සව දැන් පුතා ගාම මැනේජර් කෙනෙක් වෙච්ච දවසක මේ වගේ දේවල් කරන්න තමන්ගේ සේවකයෝ එපා වෙලා ඉන්නකොට නිකන් මැලෑන්සි ගහලා ඉන්නකොට හාන්සි ගහලා ඉන්නකොට මේවා කරන්න. එතකොට ඒ අය දනිපනි ගාලා නැගිටලා කාර්යක්ෂම වෙයි. හරිද? රයිට්. ඊළඟ යන්නේ වෛද්‍ය සායන පවත්වා වෘත්තීය රෝග වෛද්‍ය සායන පවත්වා වෘත්තීය රෝග කල්තියා හඳුනා ගැනීම. වෛද්‍ය සායන පවත්වා වෘත්තීය රෝග කල්තියා හඳුනා ගැනීම. වෘත්තීය රෝග කල්තියා හඳුනා ගැනීම. මේ බලන්න පුතේ හොඳට කතා. මේ ගාමන්ටල කරන දේ මොකද කරන්නේ? වෛද්‍යවරයෙක් අරගෙන ඇවිල්ලා මාසෙකට දවසක් විතර වෛද්‍යවරයෙක් අරගෙන ඇවිල්ලා මේ සේවකයෝ ටිකේ ලෙඩ වෛද්‍යවරයා හමුවට සේවකයෝ ටික ගෙන්නේ. වෛද්‍යවරයා මේ සේවකයෝ පරීක්ෂා කරලා මොකද කරන්නේ? පරීක්ෂා කරලා පුතේ මේ රෝගාබාධ තියෙන ඒවා කල්තියක් හඳුනගන්න. මෙන්න එක කාන්තාවක් ආවා. ඒ කාන්තාව කියන දොස්තර මහත්තයාට අනේ දොස්තර මහත්තයෝ මට පහත් වෙන්න බෑ මේ කොන්දේ සටපට ගාලා සද්දයක් එනවා නිකන් ඇට කැඩෙනවා වගේ සද්දයක් පොඩි වේදනාවකුත් එක්ක. ජරබර ගාලා සද්දයක් එනවා දොස්තර මහත්තයෝ මේ පොදු නාරකයෙන් පහත් වෙන්නේ. දොස්තර මහත්තයා කියනවා ඔයා වැඩ කරන්නේ කොහෙද? එයා කියනවා මම වැඩ කරන්නේ පැකින් එකේදී. මම වැඩ කරන්නේ පෙට්ටි පටවන එක කරන්නේ. අන්න දොස්තර මහත්තයා මැනේජර්ට කතා කරනවා. මැනේජර්ට කියනවා මේ මිනිස්සයාට වෘත්තීය රෝගයක් හැදීගෙන ඉන්නේ. ඔස්ටියෝපොරෝසිස්. මෙයාව කරුණා කරලා වෙනාංශයකට මාරු කරන්න. ලෙඩේ උත්සන්න වෙන්න කලින් ටග්ගල අඳුරගන්න. මැනේජර් කියනවා රයිට්. ඔයා එන්න රෙදි කපන අංශයට. ඇවිල්ලා රෙදි කපන තැන ඉඳගෙන ඉන්නද කියන්නේ? රෙදි කපන තැන ඉඳගෙන රෙදි කපන. දැන් යා බලන්නකො වාඩි වෙලා රෙදි කපනවා. අර ලෙඩේ හැදෙන්නේ. බලන්න සේවකයාටත් හොඳයි. ආයතනෙත් හොඳයි. නේ? වෘත්තීය රෝග කල්තිය අඳුරගත්තා. ඒතර මේ අය පුතේ මොකද පොඩි ප්‍රොමෝෂන් එකක් කරනවා. වෛද්‍යවරයෙක් ඇවිල්ලා මේ ඔක්කොම ටික පරීක්ෂා කරන හොයලා බලනවා නේද? ගාමන්ට් එකෙන් හොයලා බලනවා අපි ගැන. එහෙම හිතන මේ අයට පොඩි ප්‍රොමෝෂන් එකක් අභිප්‍රේරණයක් සිද්ධ වෙනවා. ඊළඟට යන්න සේවකයන්ට පහසුකම් සහිත වැඩ පරිසරයක් නිර්මාණය කර දීම. සේවකයන්ට පහසුකම් සහිත වැඩ පරිසරයක් නිර්මාණය කර දීම. සේවකයන්ට පහසුකම් සහිත වැඩ පරිසරයක් නිර්මාණය කර දීම.
සේවකයාට ඉන්න හිතෙන ගාමන්ට් එකක් හදන්න. මොකද අර ඉන්න හිතෙන රටක් නෙවෙයි නේද? ඉන්න හිතෙන ගාමන්ට් එකක් හදන්න. කොහොමද හදන්නේ? පහසුකම් සහිතයි. මෙතනින් දානවා ෆෑන් එකක් අය කරලා දෙන්න. මෙතනින් ජනේලයක් දානවා උලන් වෙන්න. හරිද? මෙතනින් සේවකයට වැසිකිළියක් හදලා. මෙතනින් පොඩි කැන්ටිමක් තියෙනවා. දැන් කොහෙද? මෙතනින් වතුර බොන ටැප් එකක්. දැන් සේවකයා ටිකක් කළා ගිහින් වතුර බීලා වැසිකිළියට ගිහින් රෝමක් දාලා ෆෑන් එකක් දාලා අර එපා වෙන ගතිය නැති වෙනවා. මෙතනින් පොඩි රේඩියෝ එකක් තියලා සින්දු දාන මන්ද පමා වගේ සින්දු දාන. දැන් සේවකයන් වෙන අර සින්දුවක් අහගෙන වැඩ කරනකොට අර ස්ට්‍රෙස් ආතතිය මගේ හැදෙනවා. ඔන්න ඔයාලා. හරිද? ඊළඟට ඉහළ වැටුප් ලබා දී. ඊළඟ ගන්න. ඉහළ වැටුප් ලබා දී. ඉහළ වැටුප් ලබා දී. ඉහළ වැටුප් ලබා දීම. ඉහළ වැටුප් ලබා දීම. හොඳයි. ඉහළ වැටුප් ලබා දීම. ඒත් අපේ මිනිස්සු වැටුප වැඩිපුර දෙනවා නම් ඕන කට්ටක් අය. තමන්ගේ දරුවට උගන්වන්න, ගෙදරට කෑම ටික ගෙනියන්න නේද? ඒක නේද වැඩ කරන්න යන්නේ. ඔව්. වැඩි වැටුපක් දෙනකොට අර මානසික අමතක වෙනවා. ආතතිය අමතක වෙනවා. වැඩිපුර සල්ලි කීයක් හරි අතට ආවම අර සියල්ල අමතක. හරිද? අන්න පොඩි වැඩි වැටුපක් දෙන්න පුළුවන්. හරිද? සේවකයට පොඩි වැඩි වැටුපක් දෙන්න පුළුවන්. එහෙනම් පුතේ අද දවසේ අපි සාකච්ඡා කරේ ශ්‍රම විභජනය වෙන්නේ මොකක්ද? කොහොමද වෙන්නේ? වාසි මොනවද? අවාසි මොනවද? වාසි අවාසි කියලා යන්න ගියේ. ඒ අවාසි නැති කරගන්න අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? ආදී වශයෙන් අපි සාකච්ඡා කරමු. පුතේ අදින් පස්සේ දෙන පාස්කෝම තමයි සියලු වීඩියෝ පිළිවෙලට YouTube එකට දාන්න. ඔබ අර YouTube මේ පැකේජ් එකක් තියෙනවා මම දන්නවා පොඩි පුතාලා නම් දන්නවා YouTube මාසයක් ෆ්‍රී බලන්න පුළුවන් පොඩි ගාණක් කැපෙන එකක් තියෙනවා. ඒකක් ඇක්ටිව් කරගන්න දිගටම උගන්වන ටික දාන්න. දැන් ලබන සතියේ මේ ලබන මාසයේ ඉඳලා පුතාට මේ අවුලාගෙන පටන් ගැනීමක් විදිහට පැය දෙකක් අපි කළේ. ලබන මාසෙ ඉඳන් පුතේ පුතාට සතියේ පැය දෙකක් නෙවෙයි පැය හතරක් කරන්න අපි කටයුතු කරනවා. හරිද? වැටි පොඩක් දෙලුල් කරගෙන යන්න. පන්ති පාර පටන් ගනිමේ හැකියාව තමාස් දෙකකින් පමණ ලැබෙයි කියන බලාපොරොත්තු උඩ අපි ඉන්නේ. ඒක පුතාට ප්‍රතිඵල ඇවිල්ලා පුතා ස්ථිර වශයෙන්ම කරන විෂයන් හඳුනගෙන තියෙන්නේ. හරිද පුතේ? අදට කතාව අපි අවසන් කරනවා. පරිස්සමින් ඉන්න ඕන ගෙදරට වෙලා ආයුබෝවන් තෙරුවන් සරණයි.